තෙරුවන් සරණයි අපි කඩුවෙලින් සම්බන්ධ වෙනවා. හොඳයි සායනාස තෙරුවන් සරණයි. අපිත් දැන් නිසරණ වනයෙන් අපි සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට අපි කඩුවෙල කට්ටියටත් ආරාධනා කරා ඊයේම දවසක් ඒ අතට සිල් දවසක් භාවනා දවසක් ගත කරන්න අපේ ධර්ම සාකච්ඡාවට ඒ අතුත් සම්බන්ධ වෙනවා. ඉතින් දැන ගැනීම සඳහා කියන්නේ අතරමැද ධම්ම විහාරී හාමුදුරුවෝ සම්බන්ධව බෞද්ධ රූපවාහිනිය සම්බන්ධව ඒ වැඩසටහනත් මේ වෙලාවේ යනවා. එතකොට ඕනනම් අපි ඕගොල්ලන්ට තොටුපොළ පෙන්වන්නම්. තොටුපොළේ වැඩෙත් යනවා. ඔරුත් යනවා. ආරුත් වදිනවා. ඒ වගේම තව ගස් දුක්ඛතනාදී ගස් ලැබෙමින් පවතිනවා. ඉතින් ඒවා නිකන් අපි කියන්නේ ඊර්ෂ්‍යා හිතෙන වගේ කියන්නේ ගංගේ වතුරත් එච්චරම නපුරු නෑ අද. ඉතින් අපි ඒ නිසා මේ තත්ත්වයටදී ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාවේ සම්ප්‍රදාන කුල ආරම්භයේ පිණිස අපේ යෝගාශ්‍රම සංස්ථාවේ ව්‍යවස්ථාව අද මම හිතන්නේ පළවෙනි කොටස තියෙන්නේ. ඒකයි ඊට පස්සේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ එදා පටන් ගත්ත තැන ඊගාව එකයි ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත ස්වාක්ඛාතං බ්‍රහ්මචර්යං සම්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්දම් බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන් වන් කුල දරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලයේ අධ්‍යාත්මයේහි සංජාත පෝෂණය සඳහා සමාරාධනීය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්ධෝ මහා නාම ආරාධකෝ හෝතිනෝ අසද්ධෝ යනාදී වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී ආශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිද්ධුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා ජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොටගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළහී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගත සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කා විසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාසාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටුකතාදී සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචමානි පදානි අංගානි ඉද රාජකුමාර බික්ඛු සද්දෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්හාය මජ්ජිමාය පදානක්කමාය අසඨෝ හෝති යමායාවි යථා භූතං අත්තානං ආවි කතා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු
ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා ධල්ල පරක්කමෝ අනික්කිත්ත දුහුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදෙහත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංචපදානි අංගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බා ජෙන්තෝපි සෝදිත්වා පබ්බා ජේත ඊ වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූහොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඈ සීලයක පිහිටුවා පණ්ඩු පලාසයක වශයෙන් සුදුසු තැනක නමත්වා හෙරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රෞಢජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සදහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තයෙන් ඉවත් කළ යුතුය. ජාති භේද කුල භේද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරු කමට හෝ පැවිදි කමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට බාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු බාරකාරකාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහවයන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යත ඉදං භික්කවේ පාපමිත්තතායි වදාළ හේයින් සර්වානාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රයේ විසකුරු සපුන්වෙන් බැහැරකොට සුද්ධා සුද්ධේහි සංවාසං කප්පයව් හෝ පතිස්සතා ඊ වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයේ පිහිටා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි කලෙකත් ඉඩ නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඝඥත්‍ය සිහි කොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවර ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං න පරිපූර්ෙන්තෝ න සීලම් පරිපූර්ති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලුවත් පිළිවෙත් හොඳින් දැනවගෙන අනතිමානීව අනල්ස්ව සම්පූර්ණ කළ යුතුය. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කොහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවගෙන දල නඩු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යායාදීන්ගේ අවසරයේ පරිදි ඒ දැහි යෙදිය යුතුය. නිද්දාරාමතා භස්සාරාමතා ඝනසංගනිකා රාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දශකතා වස්තු වලින් පමණක්ම ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාප්තයෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මයේ උග්‍රහණයද ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගී සංසර්ගයේ සුදු නොවනසේද කුල දූෂණ ආදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. යෝගාශ්‍රමී කතිකාවත පළවෙනි කොටස නිමි. හොඳයි මේකෙදී ඇත්තටම යෝගාශ්‍රම කතිකාවත ලියලා තියෙන පැවිදි යෝගාශ්‍රම භික්ෂුන් වහන්සේලා සඳහා නමුත් ඒකෙදී ගිහියන් එක කොහොමද කටයුතු කරන්නේ ප්‍රත්‍යත් එක කොහොමද කටයුතු කරන්නේ කියලා ඒ දීලා තියෙන කතා ගියෝ අහන්නේ කොහොමදයි. ඒතර ගියන්ටත් අදහසක් එනවා මෙන්න මෙහෙම අමාරු අසීරු තඩමාරුවක් තියෙන්නේ මේ පැවිද්දේ ඉතින් ගියෝ නැතුවත් බෑ. ඉතින් ඒ නිසා ඒ ඇත්තෝ දන්න කියන පිරිසක් වුණොත්
ශාසන පරමාර්ථයන් වෙච්ච හිත දුන් අදාළ සද්ධාදී ගුණ ඇති ගුණ නොඇති පිරිසක් විසින් තමයි අපි අසුර කරන්නේ. එහෙම නැති කට්ටියත් එක ගියොත් ඒගොල්ලන් තේරෙන්නේ නැහැ. අපි අමාරු වැටෙන නිසා ඉතින් ලොකු ශාන්තියක්වත් උනත් අපිට තියෙන ලොකු ආධාරයක් ඒ පරණ ගහපු වැට දිගේ ඉර දිගේ යන එකයි කරන්නේ. ඉතින් ඒක නිසා අපි මේ වගේ කඩුවල වගේ තැනක ඉඳලා මම මේ කතා කරන්නේ. එතෙන් ගියාම ඊට වඩා වෙනස් වාතාවරණයක් තියෙන්නේ. නමුත් අපි පුළුවන් තරම් ඒක ඒ සතිපාසලේ කටයුතු කරලා ගමේ පන්සලේ ආමතු තරහ වෙන්නේ නැති වෙන විදියට ඉතින් මේ කරගෙන යන නිසා අපිට පේනවා මේ වගේ වැඩ අපිට කරන්න පුළුවන් කියලා. ඉදිරියට හැබැයි අපි පාටිපද කරන කරන්න. ඉතින් අපි ඊට පස්සේ යනවා අදට අපේ සාකච්ඡාවට මාතෘකා සපයා ගන්න සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ ඊගාවංශයට අපි ධම්මසන ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඒක ඒ චතුක්ක නිපාතේ අංකේ අපිට දවසේ මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්න. සායනස අවසරයි. දීඝනිකාය පාටික වග්ගය සංගීති සූත්‍රය චතුක්ක නිපාතය 372 පිටුව. අත්ථිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේව සංගායිතබ්බං න විවදිතබ්බං යත ඉදං බ්‍රහ්මචර්යං අද්දනියං අස්ස චිරට්ටිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. එවත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායි වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු විවාද නොකළ යුතු එය බොහෝ දිනාට වැඩ පිණිස බොහෝ දිනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝද යත් චත්තාරෝ සම්මප්පදානා ඉදා උසෝ බික්ඛු අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති uppannānaṁ pāpakānaṁ kusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාද්දාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනා පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති සම්මප්ප්‍රදානියෝ සතර දිනක ඇවැත්නි මෙහි මහානතෙමේ නූපන් ලාමක අකුසල් දහමුන් නොඋපදුනා පිණිස ඡන්දය උපදවයි වෑයම් කරයි වැර වඩයි සිත ඔසවයි පිහිටුවයි උපන් ලාමක අකුසල් දහමුන් බහැර ලනු පිණිස ඡන්දය උපදවයි වෑයම් කරයි වැර වඩයි සිත ඔසවයි පිහිටුවයි නූපන් කුසල් දහමුන් ඉපැත්ම පිණිස ඡන්දය උපදවයි වෑයම් කරයි වැර වඩයි සිත ඔසවයි පිහිටුවයි උපන් කුසල් දහමුන් සිටිනු පිණිස නොනස්නා පිණිස බොහෝ සෙයින් වනු පිණිස මහත් වනු පිණිස භාවනායෙන් පිරෙනු පිණිස ඡන්දය උපදවයි වෑයම් කරයි වැර වඩයි සිත ඔසවයි පිහිටුවයි ඒක කරන් තියෙන සංසද. ඒ කියන්නේ අද අපි මාතෘකාවෙන් තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල දෙවෙනි අංකය අපි ගියේ පාර පළවෙනි අංකයේ වශයෙන් සතර සතිපට්ඨාන ඉදිරිපත් කරා. දැන් තියෙන සතර සම්‍යක් ප්‍රදාන් වීරිය. ඉතින් ඒක විශාල මාතෘකාවක්. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියවම විශාල මාතෘකාවක්. සතර සතිපට්ඨාන කියවම විශාල මාතෘකාවක්. අද ගත් එකත් ඒමයි. ඒ නිසා අපිට මේ යටතේ ඕනම දෙයක් මේකට ඇතුල් කරලා මතක් කරන්න පුළුවන්. එතකොට මෙතන ඉන්න ගියත් අතට සමහරලාට ඒ වගේ පොතක බුදුහාමුදුරුවෝ කොහොමද සූත්‍රයක් දේශනා කරලා තියෙන කියලා සමහරට පෙරලා බලලා නැතුව ඇති. එතකොට අපි මේ ඒක ඉදිරිපත් කරන්නේ කොහොමද මේ අවුරුදු 2600ක් අපි දක්වා මේක ඇවිල්ලා තියෙන්නේ. ඔක ඇවිල්ලා තියෙන්නේ පොඩි පිටකොන්දක් විතරයි. ඒ පිටකොන්ද පවතින සම්ප්‍රදාය හැටියට අපි තේරුම් ගන්නවා මෙන්න මේකයි කරන්නේ. ඉතින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කියනකොට නිකන් බුරුමේ ගිහිල්ලා මම ඉගෙන ගත්ත එකේ සම්පින්නයක් වශයෙන් කියන්න තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේට පුදුම තරහ යනවා මේ ධාතු වන්දනා කරනකොට. ඒ ශාන්ති කියනවා මේ ශාරීරික උද්දේශික පාරිභෝගික ධාතු වන්දනා කරන්නේ ධම්ම ධාතු දන්නේ නැති අය කියලා. එතකොට ඒ කට්ටිය මේ ධම්ම චේති වන්දනා කරන්නේ ධාතු චේති වන්දනා කර කර ඉන්නේ.
ඉතින් එච්චරමයි අද බුද්ධ ධර්ම කියන්නේ. ඉතින් ඒක ඒ වෙනුවට ධම්මචේති වන්දනා කරනවා. ධම්මචේති කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. ඉතින් අපි දවසක වැඩ කරනව කොච්චරක් ඒ බෝධිපාක්ෂික ධර්ම වලට වැඩනව නැත්නම් මේ ධාතු චේති වන්දනා කරන වැඩ උද්දේශිත පාරිභෝගික වශයෙන් තියෙන බුද්ධජනක උද්දේශා තියෙන පිළිම වලට වන්දනා කරන්නේ. බුද්ධාංශේ පාරිභෝගික කරපු පාත්‍ර ධාතුවට පටිය ධාතුවට වන්දනා කරන එක. එහෙම නැත්නම් මේ බෝධිඥාංශේ එතන බුද්ධාංශයේ දහන්ත ධාතු ඉතින් මේක පුදුම විදියට අපි අගය කරන එක නරක නෑ. ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. නැත්නම් ඊට වැඩි වැඩක් වෙන්නේ මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් අපි කොච්චරක් ඈතද කියලා කොච්චරක් කියවෙන් ඈත් වෙලා ඉන්නවද කියනවනේ මේ තේරවාදී කියන්නේ ලෝකේ තියෙන වටිනාම සර්වචනාසිකේ ධර්මයේ රකින්න තැන. ඒකෙත් ලංකාව කියන්නේ මුදුන් මංකඩ. ලංකාවෙන් තමයි ඔක ලෝකේ හැමතැනම ගියේ. ඉන්දියාවෙන් අපි අරගෙන අපි බෙදලා දුන්නා. ඒක ලංකාවේ නෑ. ඉතින් ඒකෙදි වැදගත් මේ සතර සතිපට්ඨානය කිව්වොත් කට්ටිය වටපිට බලන. සතර සතිපට්ඨානේ සතිය කියන්නකො. ඊටාමත්ම වැදගත් දේ සතිය කිව්වොත් ඉතින් ආරය මෙයාගේ මුණ දිහා බලනවා මෙයා එයාගේ මුණ දිහා බලනවා සතිය කියලා දන්නවද කියලා ඇහුවාම අපි ලංකාව පුරාම ඇවිද්දා හම්බුන්නේ නැහැ. කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. දන්නවයි කියලා ඇත ඉස්සුවනම් අත උසන්නේ මේ සඳු දංගාරු ආදපදාද ප්‍රාස්පන්ද සිකුරාද සෙන්සුරාද සතිය දන්නේ. දන්නේ. ඒ තරම් අපි මේ බුද්ධ ආගම රකින්නයි කියලා අඟුම්බරව කතා කරාට ඒ ධාතු චේති වන්දනාවට අපි කොච්චර තර දෙනවද කියන්නේ ධම්ම චේතියට කරන නිග්‍රහයක් කියලා මම මේ අවස්ථාවේදී කියනවා. මම නැවතත් කියනවා මේ ධාතු චේති වන්දනාව ඔච්චර ඔලුවට ධානය කරනකොට ධම්ම චේති වලට නිග්‍රහයක් වෙනවා. ඉතින් ඒකට ඒ ස්වාමීන් වහන්සේ බණක් කිව්වා. ගුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ පැය දවස් 7ක විතර ධම්ම චේතින් සමුස්සෙත්තා නිබ්බුතෝ මට මතක නැහැ මට කස්සප කියලා කියන්නේ කස්සප සර්වචන්දන්සේ නෙවෙයි ඊට ඉස්සෙල්ලා මේ සත්‍ය බුදු පියාණන් වහන්සේලා එක නමක් ධම්ම චේතින් සමුස්සෙත්තා පරිනිබ්බුතෝ කියලා ඒ බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ විකාර පැත්තක තියලා විකාර කරන තමයි පිස විකාරකාරී තමයි ඉන්නේ ධම්ම චේතින් නගා හිටුවා. ඉතින් ඒක කරලා ඊට පස්සේ මම ගියා ස්වාමීන් වහන්සේ හම්බෙන්න කැලිෆෝනියා එනවයි කියලා මම ඒතකොට හිටියේ ෆ්ලොරිඩා දැනගන්න කෙනෙක් මට කිව්වා ස්වාමීන් වහන්සේ මට හරි ආසයි ඔබ වහන්සේ පණ්ඩිත ශාන්සිකාව වාඩි වෙලා ඉන්න එක හිතින් හිතා ගන්න. ඒ නිසා මම වෙනුවෙන් මේ ෂූර අරගෙන මම ටිකට් එකක් තරම් දෙන්න ෆ්ලොරිඩා ඉඳලා ෆ්ලයි කරන්න කිව්වා මේ එහා පැත්තට රටේ නැගිනේර පැත්තට බටහිර පැත්තට ඇමරිකාවේ. ලංකාවේ ඉඳලා වැඩි ගායුවක්. ඉතින් ගිහලා දවස් තුනේ ඇත්තට අපි දෙන්න එකට හිටියේ. ඉන්නකොට එතන හිටපු හාමුදුරු කෙනෙක් එයාවිල්ලා බැංකු මැනේජර් කෙනෙක් කොයිද දවස් තුනකට පැවිදි වෙලා ෂූර එකක් දවස්. ඉතින් ඒ සයිඩු මටත් ඒක අපි එක මේෂ වැළඳුවේ. ඉතින් මට හරි රජ කෙනෙක් එක්ක ඉන්නවම මට හරි සතුටුයි. අපේ ගුරු හාමුදුරු. ඊට පස්සේ අම්මට කතා කරලා කිව්වා මේ ධම්ම ජීවර මොනවා කෑවත් හරියන්නේ නැහැ. ලංකාවේ උන්ට සම්බෝල තියෙන්න ඕනේ කියලා පොල් ගෙඩියක් කරපරි. දෙයි ගෙඩියකුත් තරවරි. අතුලුනුත් තරවරි. මම හදන්නට කියලා දෙන්නක්. ඒකල මට කියනවා කාපිය. දැන් ඕම් කාපිය. දැන් කාපිය. දැන් ඔන්න සම්බෝල. ඔන්න සම්බෝල කීක මට නානේ වන්දනකොට අර හාමුදුරුවෝ සිවුරුවරණ එකනා කියනවා. දැන් අන්තිම මේ දානේ ඒක සිවුරුවරණ. යා කිව්වා මේ කැලිෆෝනියා වල ශ්වේත කුවන් චෛත්‍ය සැරේ සයිස් එකේ චෛත්‍යයක් හදනවා. විවෘත කිරීමේ උත්සවයක්. අර තේරෙන සයිඩට කියනකොටම මුන්නරක් වුණා. ඒ කියන්නේ ගම්ම කාලා තියෙන්නේ. විශාල සල්ලි ප්‍රමාණයක් වියදම් කරලා ওই තුක තමයි කරන්නේ. ඊට පස්සේ මේ කතා කරලා යාම්දොන්ට කතා කරලා ඔය ධාතු චේති හදනවට වැඩිය වටිනවා ධම්ම චේති. ඒ යාම්දොන්ට තේරෙන්නේ නැහැ. තාත්තනා පැවිදිලා ජීවන. ධම්මදී උඹට තේරෙනවද කියලා. දැන් මට අනිනවා වැළඳුනේ. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මතකද දන්නේ දවස් 7ක් මේකට බණ කිව්වා. මම උඹෙන් අහන්නේ ඒක නෙවෙයි. ධාතු චේති කියන්නේ මොකද? ධම්ම චේති කියන්නේ මොකද? ඉතින් මම ගාතාව මතක කරගන්නවා මම ධම්ම චේති කියලා කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. උඹ දන්නවද සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා? දැන් අර හම්තු පැත්තකින් ඉඳදී මට අනිනවා කියන්නේ. මම මේමයි ස්වාමීන් වහන්සේ කියන්නේ කරනවද ඔබ? ඒක තමයි සාංශ මේ තාවේකයි උභාන්තේ තම්බුනික කියනම ජාතර හාමුදුරගේ පැත්තවත් හැරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම අශෝකාරාමයේ හාමුදුරන්ට අපි වඳින්න එපායි. ඒ නිසා කිව්වනේ මේක හදන්න එපා කියලා ධාතු චේති. ඒක කිව්වනේ බුදු විලම තියන්න එපයි කිය. කිව්වනේ මේ බෝපැල කරන්න එපයි කිය. දැනගෙන කිව්වා හරි නොදැන කිව්වා හරි අපිට පිහිටියනේ ඒක. ඉතින් ඒක නිසා අද මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. හැම තැනම අර පූජයි මේ පූජයි කියාගෙන
නිසා බටහිර මිනිස්සු සතිය දන්නේ නැත්නම් ලංකාවට hina වෙනවා පිංකම් කියන වචනේ අල්ලලා. ලංකාවේ මිනිස්සුන්ට මේ පිංකම් කියන එක සූදු කෙලිනවා වගේ වැඩක්. මම මෙහෙම කියනකොට මම දන්නවා සමහර තරහ වෙයි කියලා මම කියනවා. ඒ තරම්ම පිංකම්. ඒකට බුරුම් භාෂාවෙන් කියන්නේ බුව කියලා. ඔක්කොම බුව තමයි. කෙල්ලෙක් ලොකු වුණත් උත්සවයක්. අමුදු පැවිදි වුණත් උත්සවයක්. උපසම්පදා දවසේ උත්සවයක්. හැමදම උත්සව. මඩුවක් ගහ ගන්නවා, සල්ලි ටිකක් කොල්ලනවා, පිංකම්. විකාරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තුනා ශාසනය පැවැත්ම පිණිස මේ අපේ අභිවෘද්ධිය පිණිස මේ සතර සතිපට්ඨානෙ වඩපල්ලා ඒක අපි ටිකයි සාකච්ඡා කරුවේ. ඒකත් හොඳ මාතෘකාවක් අපේ කමටහන් සුද්ධ කරගන්න. ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රදන් වීර්ය. සතර සම්‍යක් ප්‍රදන් වීර්ය කියන්නේ මනා වූ උලුල්ලු අපි කර යුතු වීර්යයක්. ඒකට ඇත්තටම අපි කියන වචනේ ගැලපෙන්නේ නැහැ. මම කළ යුතු වීර්යයක්. උපදින්න ඉඩ තියෙන අකුසල් නොයිපති වීම පිණිස අනුප්පන්නානම් පාපකාණං අවසලාණං ධම්මාන පහනාය. දැන් අපි මෙතන වාඩි වෙලා ඉන්න නිසා අපි ගෙදර දොරේ හිටියානම් අපේ අතින් වෙන්නේ යම් කලබලකම් කරච්චල් තියෙනවනේ. ඒකනේ අපි මෙහෙට එන්නේ. එතකොට අපි මේක සමාදම් වෙන්න ඕනේ. මෙතන ඇවිල්ලා නිකන් හිටියත් මදයි. නිකන් නම් ඉන්න දෙන්නේ නැහැ. මං හිටියොත් නම් අඩු ගානේ පොල් ගෙඩියක් හරි ලෙලි ගස්සව ගන්න. නිකන් නම් ඉන්න දෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් මේ වෙන්න තියෙන අකුසල නෝකර ඉන්නවා කියන්නේ ඒ කාටවත් තේරෙන්නේ නැහැ නේ. පැයක් වාඩි වෙලා ඉන්නකොට අපි අතින් සතෙක් මැරෙන්නේ නැහැ කියන එක තේරෙන්නේ නැහැ. දුරකමක් වෙන්නේ නැහැ. කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ. බුරු කියලා නිස්සත් වෙන්නේ නැහැ කියලා. අනී වාඩි වෙලා ඉන්නකොට සත්තු ආවා, සද්ද ඇහුණා, කිසිකක් වුණා, බඩේකක් වුණා, කිසිදියාව කියන මිසක්කා. මේ අවුරුදු 40ක් මේ ශේෂ්ඨ ඉඳලා මං කියන්නේ කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ මම පැත්තකටලා වාඩිලා හිටපුවාම කයින් වචනෙන් අකුසල් වෙන්නේ නැහැ. හරි ගියා හරි වැරදුනා හරි කමන්නේ සක්මන ගත කරනවා නම් අකුසල් වෙන්නේ නැහැ. ඕන්න සතෙක් පෑගිලා මැරෙන්න ඉඩ තියෙන අපි ඒකට නෙවෙයි යන්නේ. ඒ වගේම දත්ම දින වෙලාවේ දත්ම දිබ දැනගෙන දත්ම දිනවා නම් ඒ දැනගන්න හැම චිත්තක්ෂණයකම වෙන්න තියෙන අකුසල් වෙන්නේ නැහැ. ඉතින් ඒක තියාගෙන මොනවද අපි කරන්නේ කියලා බැලුවොත් ඔය සෙල්ලම තිබ්බොත් බුද්ධ ධර්ම රැකෙන්නේ නැහැ නේ. ධර්මයේ රැකේ. නිවන රැකේ. ඉම්පෙක්ටේ හැම පිරෙන්නේ නැහැ. පස්සේ ඇති කරපු ක්‍රිස්තියානි ආගමට වෙච්ච දේ පිළිබඳ හොඳට ඉතිහාසය හදාගන්න. ඊට ඉස්සෙල්ලා පටන් ගත්ත Hindu ආගමේ මොකද්ද මේ පූජාවල් විදි ටික අසුමේදේ ආගයයි දාගෙන මිනිස්සු නටවගෙන ඉන්න හැටි ඒ ගැඹුරු ධර්මයේ යට යන හැටි මුස්ලිම් ආගමෙත් හැම ආගමකම උච්චරයි. ඒක පිළිහෙන අවස්ථා හතරක් තියෙනවා. මේ හතරට ප්‍රධානම හේතුව ලාභ සත්කාර වැඩි. ලාභ සත්කාර වැඩිෙන්න පින්කම් තියෙනවා. ඒක නිසා වැඩි යනවා. ඉතින් අපි කරන්නේ පවුන කර සිටීම. ඒ සියලු බුදුරයන් වහන්සේලාගේ සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණ ඊතම් බුද්ධාන ශාසන. සියලු බුදුරයන් වහන්සේගේ අනුශාසන පවුන කරන එක විතරයි ශාසනය කියන්නේ. පවුන කරන එක තමයි. ඒකේ පළවෙනි එක තමයි උපදින්න ඉඩ තියෙන අකුසල්. ඉතින් ඒකට කියන්නේ චන්දං ජනේති වායමති. ඉතින් මේ ඡන්දේ කියලා කියන්නේ සද්ධාවේගම ලොකු අය වගේ එකක්. අපි ළඟ සද්ධාව තියෙනවා පිංකම් කරලා තියෙනවා බුදු පිළිම දැක්කම වඳින්නේ. අපි ධර්මයට ගරු කරන්නේ හොඳයි. ඒක ඉතින් අපි දොස් කියන්නේ නරකයි. කතෝලික මිනිස්සු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වදින කොටයි අපි සද්ධාවේ කිසි වෙනසක් නැහැ. මේ මිනිස්සු ගාව දෙන පූජාවන්ත විදිහට මිනිස්සු වඳිනවා. අපි කිව්වොත් මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි අපි මේ සම්මියද්දේ ඔය වන්දනාවේ මේක නැහැ. නමුත් ඒ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් වෙන්න පියවර කීයක් යන්න ඕනද කියලා බලන්න. වැඩේ මම කරලා බලන්න ඕනේ, මම භාවනා කරලා බලන්න ඕනේ කියන ක්‍රියාශක්තියක් වඩපත් වෙන්න. ඒක චංකි සූත්‍රයේ ලෝක ලස්සන සඳහන් වෙලා තියෙනවා. අපේ ලොකු සාංශේ සමථ විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ ඇදලා දාලා තියෙනවා. ඒකේ කාපටික කියන ත්‍රිවේදයේ සම්පූර්ණ දැනගත්ත තරුණ බමුණෙක් පුතෙක් තව 500ක් බමුණොත් එක්ක එකතු වෙලා සර්වඥාන්සේක පොඩි වාදයකට යනවා. සර්වඥාන්සේ මිනිහා බිම දාලා පාගන චප්ප කරනවා. එයාට ඒක තේරෙනවා. ඊට පස්සේ අහනවා හොඳයි ඉතින් ශ්‍රද්ධාව හොඳ නැත්තම් ඔබන්ජෝ කියන ශ්‍රද්ධාව මෝඩ ශ්‍රද්ධාව නම් අමූලික ශ්‍රද්ධාව නම් පසාද ශ්‍රද්ධාව නම් මේ ඔබන්ජ මොකද කරන්නේ? මා ශ්‍රද්ධාවෙන් තමයි වටන්නේ. ඒක කොහොමද ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන කුසල ඡන්දයට යන්නේ?
උන්න බුදු ජානක විශ්ව කරන සද්ධා ජාතෝ උපසංකම. ශ්‍රද්ධාව තියෙන මිනිහ හොයනවා. බලනවා කුණලද තියෙනවද කියලා. උපසංකමන්තෝ පෛරුපාසිත කියලා බලනවා මේ මිනිස්සයා කරන දේ කුටි කඩා ගන්න වැඩක්ද? එහෙම නැත්නම් ඇසුරු කරලා බලනකොට එයත් නිවන් දකින්නද වැඩ කරන්නේ කියලා. පෛරුපාසිත. පෛරුපාසන්තෝ සෝතං හෝදාති. ඉඳලා ඉట్లా අහගෙන ඉන්නවා මේ මිනිස්සයා මොනවද කියන බණ කියලා. යක් ඇසුරු කරනකොට ඕනම කෙනෙක් අල්ලතයි. දුනු මිනිස් කන ඕන මොලයකට අහුවෙතයි. හැබැයි දැන් නම් ඉන්න ලංකාවේ ඉන්න එකම අමනේකටවත් තේරෙන්නේ. ඊයේ මේ සුරතල් බස් වලට අහුවෙලා ඡන්දෙ දෙන්නේ නැහැ. මං කියන්නේ කුසල ඡන්දෙ නෙමෙයි මේ කාම ඡන්දෙ දිනුනට පස්සේ දවස් දෙකෙන් අනිත් පැත්තට ගහන්නේ. විලිලැජ්ජනේ. ඒ නිසා ඒව දෙනකොට ජනමාධ්‍ය සකස් කරන වේදිකා සකස් කරන පචකෙලි නැහැටි. තේරෙන්නේ නැහැ. ඇසුරු කරාට යා කියන බණේ කුරන්න පුළුවන් මගුලක් කියන්නේ එහෙනම් බුදුහාමුදුරෝ ඔයදී. ඒ නිසා ඒ සෝතං හෝදාහති. ඔයිත සෝතෝ ධම්මං සුනාති. ඉතින් මෙයා කියන බයිලයි බණයි කියලා දෙකක් තියෙනවානේ. අද කට්ටිය බයිලනේ අහන්නේ. බණක් කිව්වම ඔසාර වැඩි අප්පා අපිට තේරෙන්නේ නැහැ අප්පා ඌ ගැඹුරු වැඩි අප්පා කියලා පැත්තකට. ඔයිත සෝතෝ ධම්මං සුත්වා ධම්මං දහරති. ඔක වෙන්න පුළුවන්ද? දැන් මම ඒ වගේ බණ ටිකක් අහලා කටයුතු කරන යන වෙලාවේදී මට හිතුණා මේකට ෆුල් ටයිම් දාන්න ඕනේ පැවිදි වෙන්න ඕනේ කියලා. ඒකට මම කාටවත් කියන්නේ නැතුව හොරෙන් කරලා ඉතින් මේකත් මොඩකමක් මං කිව්වේ හෙට පැවිදි වෙන්න යනවායි කියලා. එදා අහම්බෙන් වගේ මං දන්නේ කොහොමද උනේ කියලා. කොළඹ ඉඳලා ලොකු අයියයි ලොකු අක්කයි දෙන්න ආවා. ගෙදරත් ඉති අනුලක්කා. ඒත් පොඩි කෙල්ලෙක් ඉපදිලා අපේ දරුවා. අම්මත් ඉන්නවා. මම වැන්දා ගිහිල්ලා. දැන් මට වඳින්න බෑ මේ බැහැඟුම් බරයි බොහොම සරක. අම්මට වඳින්නේ අම්මට තේරෙන්නේ නැහැ මං ඉතින් ලොකු අයට වැන්දා. මං එනවා කිව්වේ නැහැ කොහෙද කියලා. ඊළඟ ඉන්නම් කිව්වෙත් නැහැ. කියලා අම්මටම දිනුන අම්මා කඩාගෙන වෙන්න කෑ ගහන්න බෑ ලොකු එක පොඩි මල්ලිපු කොරණ මගුලක් කරපන් අම්මා අඬවන්න බෑ. මං කිව්වා අඬන එක අම්මගේ වැඩේ. කිව්වා අඬානාම අඬ කරත්තෙන්ද ඌව කරත්තෙන්ද ගියා. යන්න ඉස්සල දවසේම ලොකු අයට කතා කරලා කිව්වා මේ වැඩක් කරනවා. ලොකු අය බොහොම සීරියස්. මම යනවා. මම මේකටයි මේ සැලසුම් කෙරුවේ කියලා. ඔබට පිස්සු. මේ කාලේ කරන්න පුළුවන් මගුලක්ද ඔය කරන්නේ? මේක මනෝ විකාරයක්. මේ යන්න ඕනේ සයිකියාට්‍රික් කෙනෙක් ආවද? මට ඒ ප්‍රශ්නයක් නැහැ මම. සයිකියාට්‍රික් කෙනෙක් ආවේ මට ප්‍රශ්නයක් නැහැ. ලොකු අය හල්ලි ගියා. මම යන්න ගියන්දී අහන්න ඊට පස්සේ මට ආයෙ කතා කරන්න දෙන්න එපා. පොඩි අයත් ඉතින්. නෑ පොඩි බලන්න මට කියන්නේ ওই මගුල් කරන්න බෑනේ මේ කාලේ. ඔය සල්ලි නැතුව ජීවත් වෙනවා කියන එක, පැවිදි වෙනවා කියන එක කවුද කරන්නේ පිස්සුනේ ඉන්නේ රටේ. ඒක අමු කොමියුනිස්ට්. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මුලින් නරක වෙලා කියලා. ඒ නිසා මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා තමයි තේරෙන්නේ බෑ ලොකු අයියා බෑ කිව්වට. අම්මා ඇඬුවට මේ ලෝකේ කියනවා හාමුදුර කෙනෙක් කුත් ආදර්ශයක් නොදෙද්දී කරන්න පුළුවන් කියලා කියන්නේ. ඉන්නේ. එහෙම නැති ඔක්කොටම වැරදිලාද කියලා හිතනවා. ඇයි මේ ලෝකේ 97%ක්ම බෞද්ධ නෙවෙයිනේ. ඒ මිනිසුන්ට වැරදි. ඒ මිනිසු ජය රාජ්‍ය වෙලා තියෙනවා. ඔය ඇමරිකාව කොච්චර දියුණුද? යුරෝපේ කොච්චර දියුණුද? ඇයි මේ අපේ රටේ බුද්ධ ධර්ම තියෙනවා කියලා හැමදාම ඊගා ගන්න. බුද්ධ අහංකාරයට කවදාකවත් හරියන්නේ නැහැ. ඕක කරලා හරියන්නේ නැහැ කියලා කර බැලීමේ ආසාවට ඉස්සෙල්ලා මේක මේ උත්වා ධම්මං ධාරේති මේක හිතේ දරයිද කියන එක. මේ කියන දේ කරන්න පුළුවන්. ධාරා දතානන් ධම්මාන අත්තම් විවරික. ඊට පස්සේ බලන්න දැන් මිනිස්සු ඔක්කොම යන්නේ ගඟ දිග පල්ලෙහාට. දැන් අපි ඉහළට යන්න හදනවා. පිස්සු උඹට. ඊට ඇතුළත එනවා සංසන්දනය. උපපරික්කති කියලා කියනවා සලකා බැලීමක් කරනවා. උපරික්කන්තෝ චන්දං ජායති. නැන ඕන මගුලක් ගියාවයි ඕන එකෙක් මම යනවා. කියලා අන්නේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් වෙනකොට මේ ගත කරන පියවර ටික තමයි අපි මේ නරපණු කියලා જાතියක් දකින්නේ. ගිහියෝ කියලා જાතියක්. මේ ලෝකේ මිනිස්සුયો කියලා ওই ටිකේ ඉන්නේ. ඒ එක්කෙනෙකුටවත් ආත්ම ශක්තියක් නැහැ. මේ දේ කරනවා කියන්නේ ආරය කරන්නේ මොකද්ද? මෙයා කරන්නේ මොකද්ද? නේතිඥයා කියන්නේ මොකද්ද? බැංකු මැනේජර් කියන්නේ මොකද්ද? පන්තලේ ආන්දෝ කියන්නේ මොකද්ද? කුචු කකා ඇවිදවි. ඉතින් මට ඒක පහසුනේ මගේ පුද්ගලික දෙයක් මම මේ කියන්නේ භාවනා කරනවා කියලා කාටවත් කිව්වේ නෑ. කියන්නෙත් නෑ. කියන්නත් එපා. මම වැඩි කරගෙන යනවා. ධම්මික හාමුදුරුවෝ මං කිව්වා මට නම් හාමුදුරුවෝ මේ විදිහට ගන්නකොට මොන සංඥා කියන්නේ ඌව ලකුණක් මට පැවිදෙන්න ඕනේ. ඊට පස්සේ කරන්න එපා. කරන්න එපා. පොතක්ම ලියලා පෙන්නුවා මට. ලංකාවේ හාමුදුරුවෝ පිස්සු දෙන්නේ නැති. වෛශ්‍යාවන් ගෙන්න ගන්න හැටි. ඒ දුස්චරිත ඔක්කොම කරන්න හැටි. ඒ හැමත පැවිද්දෙක් වශයෙන්. මට ඒක වල හිත නරකුනේ නැහැ ඉතින්. අපි දන්නවනේ අපි අයියලා කරන වැඩ.
ඊට අයින් පස්සේ උඹට භාවනා කරපන් කිව්වා පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන එක. දීගේ ඉඳගෙන භාවනා කරද්දී පැහැදිලිවම මම සාක්ෂි වෙනවා ඉරුවත් එක. හැබැයි අදහස තියෙනවා. ඉතින් අන්න ඒ වගේ චන්දං ජනේති කියන්නේ. මතු ඉපදෙන්න ඉඩ තියෙන කෙලෙස් වලට ඉපදෙන්නේ නැති වෙන්න මම උත්සාහයක් ගන්නවා කියලා හිතනද මම මේ ඊයේත් අර ටික වෙනකොට ඒකට කියනවා ඒ වැඩේ නිවන් දකින්නට වැඩියම. ඒ පිවිස්සම වැඩේට බහින එක අපි දැන් මේ ගඟට බහින්න එපා පීනන්න ඉගෙන ගන්න. බහින්නේ නැහැ. වැඩි දෙනා ගොඩ ඉඳගෙන පීනන්නේ. වතුරට බහින්නේ නැහැ. මේ බහින එක ඒ අවතරණය මංගල අවතරණය මේ මෙච්චර කාම ලෝකයක සම්පූර්ණ වැරදි අදහස් දෙද්දි වැරදි අදහස් හරි අදහස් දී යුතු මිනිසුත් වැරදි අදහස් දෙයි. ප්‍රසිද්ධියම විලි ලැජ්ජ නැතු. අපි අම්මලා තාත්තලත් එකයි පැවිද්දොත් එකයි රාජ්‍ය නායකයොත් එකයි ගුරුත් එකයි. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පැත්තෙන් බලනකොට කිකුටක් තේරෙයි. ඒකේදී බුදුහාමුදුරු තනි සිංහෙක් වාගේ තනි ඇතෙක් වගේ අවුරුදු 2600ක් මේ කොඩි අරගෙන කෙලින් ඉන්නවා. නන්දන් ජනේති ආයමිති වෑයමක් ගන්නවා ඊට පස්සේ ඊට ඉස්සෙල්ලා වෑයමක් ගන්න බෑ. ඒකට හිතනවා මම ගත්තේ නැති මනුස්සයෙකුට නිකන් වේදිච්ච දරකොටක් කරන් ගියා වගේ කැඩලා යනවා. යකඩ තලන්න යන්න බෑ. ඒකට දැන හොඳ රත් කරන්න. රත් කිරුවට නැත්නම් ලොප්පු පුරුදු. උත්තර රත් කරාට පස්සේ මැටි වා. ඒ රත් කිරීම තමයි කුසල ඡන්දේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වෑයමක් ගන්න ඕන කෙනෙක්ට පුරාවේ බැරි වෙච්ච අය මම කරනවා කියලා. ආයමති විරියන් ආරම්භ ඊට පස්සේ තේනවා දැන් තමයි යොදන ප්‍රමාණයට බඩු තියෙනවා. මොකද මගේ පුදුලික අත්දැකීම භාවනාවට බහැලා බලනකොට අපි හිතනට වැඩි පිරිසක් ඉන්නවා අද්ද නොකර භාවනා කරන. කලගෝසාවල් නැහැ, කාන්ටාර ගැහිලි නැහැ, දෙංගලි නැහැ. ඒගොල්ලෝ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ ගත. බෞද්ධ විතරක්ම නෙමෙයි. පටලවා ගන්න එපා. හැම ආගමෙම ඉන්නවා තාම අපි කියනවා මේ සත්පුරුෂෝ කියලා බුදු ප්‍රමාණයක් කියලා. අන්නේ කරත් බගිනු පින්න යකෝ මේ මිනිස්සු මේ තනියම මන් නැතු යුද්ධ කරලා මට දිනයකට සම්බන්ධ වෙන්නේ. ඒක ඒකට වෑයමක් ගන්න හිතන ඊට පස්සේ ඒගොල්ලෝ හම්බෙලා කතා කරලා මහා ප්‍රොමිස් නැහැ පොරොන්දු නැහැ කොහොමද මේ කරන්නේ. ඒගොල්ලෝ කියන කෑ කොහොමද ගන්නේ හිතේ තියාම. කෑ ගැහුවොත් කචා. අnder පෑවොත් කචා. හීන් හැරෙයන්. චන්දන්ජය වායමති ඉදුලට තේරෙන පටන් ගන්නවා සමහර තමයි දැන් එනවා කම්මෝගෝචිකාගෝ බැර දාලා අල්ලන්නේ. එතකොට විරියන් ආරම්භදී චන්දන්ජය වායමති පොඩි වෑයමක් දාලා බලනවා. මේ ඥානන්ද සාංශ කියන්නේ මේ බර කොටයක් උස්සන්න ගම දැන් අපි ලයිට් කන් උස්සන්න හරි මේ කියන්නේ අපි කට්ටිය එක උස්සන්න කොටයක් හිතන්නකෝ උස්සන්න බැරි තරම විතර කොනක් උස්සන. උස්සලා ගිහලා කර දෙනවා. කර දීලා ටිකක් හරියට මැදට යනකොට යාට තේරෙනවා දැන් අනිත් පැත්ත උස්සන්න පුළුවන් කියලා. ඉතින් එහෙම දීදී හොඳට කැසපට ගන්නවා. කොනේ කරේ කොටේ කොනක් කරේදී උත්තර කැසපට ගහන දන්නවා දැන් ඉතින් බර එල්ලෝඩ් පස්සේ අය ඒ පටිගත කරගැනීමක් කියලා එකක් තියෙනවා. වායමති විරියන් ආරම්භදී විරියන් ආරම්භ කරනකොට කම්බෝචිකාව. එක්ක කොටේ එක්කම. එතන තමයි මේ බරුස්සන් මිසුසන්. ඊට පස්සේ පදන් වීර්යයක් ගන්නවා. ඒක වැටුනොත් දැන් මොකොත් කරන්න බෑ. බිම දාන්නත් බෑ. දැම්මොත් ආයෙ උස්සන්න බෑ. පිටින් ගත්ත එක අරගෙන යනවා. ඒකට ප්‍රධාන වීර්යය කියලා කියනවා. දරුවෙක් බඩේ ඉන්න අම්මා කුලකාන්තාවක් දරුවෙක් දරනවා වගේ. එහෙම නැත්නම් මේ කිරිවදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ. අර තමන් අච්චර අමාරුවෙන් සකස් කරන ආධ්‍යාත්මික ජීවිතය කවුරු බයිලා කතා කරා. කවුරු චල්තුරු ගාවත් කොරෝනා ආවත් කොටු උනත් හරින්නේ නැහැ. වායමති විද්‍යාන් ආරම්භයේ චිත්තම් පක් ගන්න චිත්ත දෙඩි කර ගන්නවා පදහති. මේ පදන් මීට සුභාධර්මෙත් බයයි. කොරෝනාත් බයයි. ඒකට අපි කියන්නේ ආත්ම විශ්වාසය. ඒකට අපි කියන්නේ අතුලත තියෙන ප්‍රතිශක්තිය කියලා. මේක බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ අපිට. අපි මේ තාම යාර බුදුහාමුදුරුවෝ ටිකක් ගන්නවා, දම්බි කඩෙන් තව ටිකක් ගන්නවා, මුස්ලිම් කඩෙන් දෙමළ කඩෙන් තව ටිකක් ගන්නවා, බඩු ගන්නවා හැම කෙනාගේ. බුදුහාමුදුරුවෝ දීලා තියෙන විතර නෙමෙයි බඩු ගන්න. ඉතින් ඒ දේ කරන්ඩ අකුසල් නොකර ඉන්නවයි කියන එකේ බලන්න පැත්තෙන් සතෙක් නොමර ඉන්න මොකද්ද වියදම කියලා. සතෙක් නොමර ඉන්න අවශ්‍ය උපකරණ මොකද්ද කියලා. සතෙක් නොමර ඉන්න යන්න ඕනද කියලා කොහොක්වත්. සතෙක් නොමර ඉන්න කාගේරි අධිකාරී ශක්තියක් තියෙනවද කියලා. අමනකම විතරමනේ තියෙන්නේ. තකතිරුකම විතරමනේ තියෙන්නේ. මේ තවත් මම වගේම ජීවත් වෙන්න කැමති සතෙක් මරනවා. මම මැරෙන්න කැමති නැහැ. ඒක කියලා දෙන්නේ එච්චරම මහා ලොකු
සතිපට්ඨානයක් වඩන්න ඕනේ නෑ නේ මේ. ඒ ඉන්න තව සතෙක් නේ අහපන්කෝ ඔබ කණ්ඩ බොන්න දීලා ඇඳුම් අරන් දීලා ඔක්කොම කෙරුවොත් උගෙන් අහපන් මරන්නට කැමතිද කියලා. මමනේ මරන්නේ පුතා කැමතිද කියලා ඔලුව පාත් කරයිද කියලා මරන්නේ නෑ. මේ ආසාවෙන් අපි හම්බ කරලා තියෙන දෙයක් කවුරුට උස්සනවා නම් මට අවස්ථාවක් හම්බෙච්චා මම උස්සන්න ගියාම බොක්කර හිතෙනවනේ. කවුරු කාගරි ප්‍රිය වස්තුවක් නෙමෙයි. ඉතින් හොරකම් නොකර ඉන්න මොනවද අවශ්‍ය දැනුම කියලා අහන්න බෑ. මොනවද දැනුම්පත්? කාමීත්‍යචාරය නොකරේද? නොකර ඉන්න බෑ තිරසන්නුන්ට. ඒ සත්තුන්ට ගැළවීමක් නැහැ. ඒ පටපන්ම කියන සතා ඒ කෝෂයක් හදලා මම දන්න කොහොමද කියලා සිල්ක් නූල් හදන සතා. සුළු ප්‍රදේශයේ කෝෂ කපන්න ඉන්න දෙන්න අර කෝෂෙ පිටි තම්බල තමයි සිල්ක් නූල් ගන්නෙ. මුද්දම කෝෂ ටික අරගෙන ඉවරලා මේ කෝෂ කපන්න ඉන්න ඊට පස්සේ සිල්ක් නූල් ගන්න බෑ. ඒ සතා ඇවිල්ලා පැය දෙකකින් පිරිමි සතා ගෑනු සතත් එක්ක රමණේ යෙදෙනවා. තට්ටු වල සෙවල වේලෙන්ද ඉස්සලා. ඉන්න තිරසුණුගේ වැඩ. ඉපදිලා පැය දෙකෙන් සංසර්ගය දෙනවා. මේ පොඩි සත්තුන්ගේ ඒ කරන දේ ඔක්කොම රසායනික පොඩිය ඇඟ. මිනිස්සුන්ගේ විතරයි අවුරුදු 10 12ක් යන්නේ වැඩි වේපත් වෙයි. වැඩි වේපත් වුණාට පස්සේ ඉතින් අපි දන්නවනේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මේ මිනිස්සුන්ට කිව්වොත් කාමේ කමන්නේ කාමීත්‍යාචාර නැත කරන්න කියලා අයියෝ මොකද්ද අප්පා මේකනේ හොඳම ආතල් එක. ඉතින් ඕකට මොකද්ද කවුරක්වත් නෙහිදි දාන්නේ. බල්ලන්න හොද නම් බැල්ලියන්න හොද නම් ඌරන්න හොද නම් අපිට මොකෝ ගියාගෙන. ඔය දවල් මිගෙල්ල රැයට දනියෙල්ල තමයි. ඒක අමාරු බව නම් මම පිළිගන්නවා. ඒක නොකර ඉන්න එක අමාරුයි. උත්කරන්නත් මොන තරම් ශත ප්‍රඥාවක් ඕනද කියලා බලන්න. තව කෙනෙක් නතු කරගන්න එපා. ඒක නොකර ඉන්නවා. මේ කතා කරනකොට වචන කතා අනුකර හිතපන් කොච්චර පින් සිද්ධ වෙනවද කියලා බලන්න. සක්මනක් කරනකොට කිරුවත් බරුවක් නේ. කිව්වොත් බරුවක්. ආයෙ කතා කරන්න දෙයක් නෑ මේ අමනියා ජහමනියා මහජනියා කිව්වොත් බරුවක්. එක්ක කේලම. එක්ක හිස් වචනය. එක්ක පරිසෝතන. දැන් මේ වෙලාවේ ඔයගොල්ලෝ අතින් කිසිම අකුසලයක් වෙන්නේ නැහැ. මගෙන් විතරනේ සිද්ධ වෙන්නේ. මම විතරනේ කතා කරන්නේ. අනික කට්ටිය කතා කරන්නේ. අඩු ගන්න ධර්ම ගෞරවය. ඉතින් මේ ටික කරන්න ඔච්චර කියලා දෙන්න ඕනද කියලා. ඊයේ දුබායි වල තිබුණ සාකච්ඡාවේදී ඒ විනාඩි 15ක් විතර තිබුණ නිසා ඒ අනික මහත්තයා කියනවා නේ ස්වාමීන් වහන්සේ අලුතෙන් කට්ටිය ඇවිල්ලිනවා කොහොමද භාවනා කරන්න කියන්නේ. නැසියාගේ වැඩ සත්‍යයක් කිව්වා. ඉතින් මම කව දානක මහත්තයා දන්නේ ටික කියන්නකෝ. මා ළඟට ඇවිල්ලා උත්තර රටේ ඉන්න තම්බියෙක් ඇවිල්ලා ඇහුවොත් මොකද කියන්නේ? ඉතියා කිව්වා මෙන්න මෙහෙමයි මම කියන්නේ මෙහෙමයි. සෑහෙන විස්තරයක් කිව්වා මේ සත්‍ය කියලා කියන්නේ ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. ඉතින් ඒක ඉතින් කුසලයක් කියලා පේන්නේ නැහැ නේ. ආගමක් පේන්නේ නැහැ නේ. මහා ලොකු දෙයක් පේන්නේ නැහැ නේ. ඉතින් මම කොච්චර තමයි බම් මටත් කියන්නේ. උකාට හරි ඕනේ නම් අන්න අපේ වෙබ්සයිට් එකේ තියෙනවා කොහොමද සක්මන් කරන්නේ. කොහොමද පරිණත කරන්නේ. මොන පොත් ටික තියෙනවා. මොන බණ තියෙනවා. ඕන කෙනෙකුට දීපන්. කරන කට්ටියත් එක්ක ගමනයක්. කිසි කෙනෙක් හිතන්නේ මේ අරාබිකරේ ඉඳගෙන ඔක් කරන්න පුළුවන් කියලා. මේ ලංකාවේ මේ යන තැන බෝම්බ හැප්පෙන්නේ චෛත්‍යයක. එච්චර ආගමික සංකේත තියෙනවා. අර රටක මියාමුදු දෙන බගේ ඒ රටවල් වල සංකේතයක් තිබ්බත් ගන්නවා. මරණ තියාගන්නවත් දෙන්නේ නැහැ. සංකේත කියලා කියන්නේ ඒ මුස්ලිම් ආගමේ භයානක දෙයක්. කිසිම සංකේතයක් තියාගන්න. යාර සිකුරාදා පාට බැස්සොත් ගන්නවා. ලොක්කම් පල්ලියට යනවා. යනුන්ට යන්න දෙන්නේ නැහැ පල්ලි. මූණ පෙන්නන්න දෙන්නේ නැහැ. වයිතින් එළිය තිබුණාට ඕවා තිබුණාට වැඩ වගේක් යනවා. ඉතින් ආහුඳු දන්නවා ඉුවා. ඉතින් ඒ වගේ මේ ආගමික කටයුතු වලදී අපිට මෙච්චර පහසුකම් තියේදී අපි නොකර ඉන්නවට අපෙන් ඇහුවොත් නම් අපි ගොඩක් නිදහසට කරුණු කියනවා. බසීරම් බයිලා තමයි බණ නෙවෙයි. ඒ තමයි සත්‍යයක් පිළිහිටවලා අකුසල් නොකර ඉන්නවා කියන එක මුන්නම තාලෙන්වත් කිව්වට කාටවත් තේරෙන්නේ නැහැ. ඉතින් මෙතන තිබුණු මේ ඇස්වීමට මේ සේනානායක ඇවිල්ලා හිටියා. සාමාන්‍ය නෙවෙයි. මේ තමයි ඉස්ලාම ලංකාවේ ළමා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ විද්‍යාවක් තියෙනවා. නැත්නම් ලෙඩ වුණාට පස්සේ බෙහෙත් බොන එක ඔක්කොමලා දානවා. ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලා හෙදකම කියන එක කියලා දුන්නාට තේරෙන්නේ. කොරෝනා නොවි හැදෙන හැටි කිව්වට තේරෙන්නේ නැහැ.
යන්න එපා, සෙනග ගාට යන්න එපා, මුණට මුණ දෙලා කතා කරන්න එපා. අද්දකේ ගෑවුනට මුණ ගා ගන්න එපා. බේරියන් කිව්වට අපිට අන්ධ බද. ඇදුනට පස්සේ පෙන දාලා මැරෙන්න ගියාම නම් කෑගහ. එදින විහිිටපල්ල. ඒක තමයි සතියෙන් කරන්නේ ලෙඩ වෙන්නේ ඉස්සෙල්ලානේ අපි තරුණ වයසේ ඉඳද්දි අපිට එන ගහලවත් කරදරයක් නැති වෙලාවේ අපි තාද්දයක් භාවනා කරා. ඉතින් කට්ටිය හිතනවා පිස්සු කියලා අපි. මේ කාලා තෙලට පැත්තකටලා ඉන්නවා. උන්ට එන ගහනවා කියලා කුඹරක් කොට පියවකෝ. තනකොළ ටිකක් ගලවපියවකෝ. බලන්න අත අපේ රට තියන බලන ඉන්නවා. එහෙම කළා සංවර්ධනය කරන්න පුළුවන්ද කියලා. පිටරට වල බණිනෝ ලංකාවට ආධාර කරන්න එපයි කියලා. මොකද තරුණ තරුණියෝ බූ ගහක් ඇටලා ඉඳන් මෙහෙම කරගෙන ඉන්නවලු පැය ගන්න. උන්ට කන්න දෙන්න එපා. ඌ හොරු. උන්ට මොකටද ආධාර කරන්නේ? ඇයි උන්ට හම්බ කරන් කන්න බැහැ. ඉතින් අන්නේ වගේ වතන්නේ කර විකාර ලෝකයක් තියෙනවා. අර සම්බව සාකරණම් කියන පිටරට උනේ ලංකාවේ කාටවත් තේරෙන්නේ. උඹ තියෙන්නේ දවුල් ගහපියාව. උඩරට නැටුන්නට පියාව. පාතරට නැටුන්නට පියාව. ගිජ්ජෝල්ල පියාව. ඔන්න බුද්ධාව. දැන්සෙත් පින්නම් බාබෙලා කිව්වේ නටන මිනිස්සු නටගරු කරන්නේ නැහැ. ජීවිතාවේ ඇවිල්ලා පරසතු මල් ගෙනල්ලා. ඌ නෙමෙයි මට පූජා කරන්න විදිය. මේක ගනි. බුදුන් බුදුහාර මේ පිරුණා පාද්දි මේ කට්ටියට මේ තරංග ගහන්නේ මම පොල් ගිටි ගේන්නේ මම ගොක්කොල ගේන්නේ මම කියලා එන කතාව. ධම්මරතන ආමතුරු ගිහිල්ලා භාවනා කරනවා. යාමවලට චෝදනා කරා මේ පිරිනොම් පාන බුදුහාමුදුරට කියලා බලන්න විතර කුවන්ති පිරිනොම් පාති මේ මාස කියලා භාවනා කරන කිසිම කැක්කමක් නැහැ. උන්ට ඒ නඩුවත් ඇහුවා. ඒ ආමතුරු සාංශ කුවන්ති පිරිනොම් පාන ඉස්සර මම නිවන් දකින්න හදා. නන්දු සාදු. මේ චෝදනා කරපුවාමතුරු මුද සංවිධායකෝ. ඒගොල්ලෝ මේ කුක්කොල තොරණක් ගන්නවද? පාවඩ දාන්නේ මොනවද? පොල් තෙල් ගහනවද? ඒව හින කතා සාකච්ඡා. ඉස්තු මෙන්න වැඩි කියලා. ඉතින් ඒ විදියට කුසල් කෙරෙන තියෙන කුසල් දැනගෙන නොකර ඉන්නවයි කියන එක ඒක මේ බුදු විලාම කරන්න ඕන එක නැත්නම් ඒකට කියනවා බටේට ලොකු විශාල පරිශන කරලා මේ ආත්මෙම නිවන් දකින්න කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. ඒකට ගේන්න ඕනේ පෙර කර කුසල් තියෙන්න ඕනේ මේ පවුණු කරන එක තමයි කුසලයේ කියන්නේ. විතර කුසලයේ කරනවා කියන එක පිස්සු. ඉතින් තමයි මම බැලුවා. අපි පොඩි කාලේ මල් තොරන් ගියානේ. අපිත් පොඩි කාලේ එහෙම කරලා තියෙනවා. දැන් දැනගත්තට පස්සේ ඒ ටික කරනවා. අන්නේ විදිහට ඊට පස්සේ තමයි යම් ප්‍රමාණයකට අපිට දවස් විනාඩි 5-10ක් 15ක් 20ක් 30ක් 40ක් පව් කෙරෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියනකොට තමයි තේරෙන පටන් අරගන්නේ. ඒ වුණාට අපි ගෙනාව කර්ම තියෙනවානේ. පෙර කලෙව්වා. එව්ව එළියට එනවා. ඉවට කටයුතු කරනවා කියන එකට සමතින් කරන්න බෑ. සමතින් පුළුවන් අර ටික කරන්න. පව් නොකරන මට්ටමට ගෙනල්ලා පරිඋත් ทาน කෙලෙස් එන්නේ නැති වෙන්නේ. නමුත් ඇති වෙච්ච කෙලෙස් මතුවෙනකොට ඒකට ක්‍රියාත්මක වෙන්න එසේ මෙසේ ඥානයක් තිබිලා බෑ. දැන් මේ දවස්වල ඔය ක්‍රිකට් එක කරනකොට එතන තමයි අපි කියන්නේ ඉස්සල්ලාම මේ මොහොතේ පවුන වෙන්න හදාගන්න. 100ක් නෙමෙයි. දවස් විනාඩි 5ක්, දවසට විනාඩි 10ක්, දවසට පැයක්. ඒසොට ඊටේ ඒත් අර වගේම දුකක් වෙනවා. ඒත් පරිලාහයක් වෙනවා. කොහෙන්ද? අර කරපු ලක්ෂල් වලින්. ඉතින් ඒක නැති කරගන්න ධර්ම සාකච්ඡාවෙන් තුර වෙන මොකක්වත්. මටාන් සුද්ධ කිරීමෙන් තුර වෙන මොකක්වත්. ඒ නිසා භාවනා කරන කාක් සාකච්ඡා කරලා ඒකට සූදානම් කරන එකට තේරවාදී ගොඩාක් අඩුම කඩුම තියෙනවා. ගමන් මල්ලේ ගොඩාක් බඩු තියෙනවා. දැන් මේ කාලේ ටික ටික එළියට. උරුදු 30ක් 40ක් බලන්න හිට මට පේනවා. දැන් ටික ටික මේ භාවනා කරපු අය තමන්ගේ අත්දැකීම් හෙලි කරනවා. භාවනා කරත් මට කරදර තියෙනවා. භාවනා කරත් මට ලෙඩ රෝග තියෙනවා. මම මේ කාටවත් දොස් කියන්නේ නැහැ. බලාගෙන ඉන්නවා. මේ දැන් කරපුවා නෙවෙයි මේ පිටසර කරපුවා. ඉතින් කාටවත් දොස් කියලා වැඩක් නැහැ නේ. අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව බේර ගනින් කියන තැනින් මම මගේ කතාව නැතර කරා. ඉතින් මම ආරාධනා කරනවා මේ රැස්ලා ඉන්න අයටත් නිසන්වනේ සම්බන්ධ වෙන අයටත් සූම් තාක්ෂණයට සම්බන්ධ වෙන අයටත් අපි මේ තාක්කල් ඉදිරිපත් කරපුවත් කාරණු හෝ තම තමන්ගේ බණ භාවනා කමඨාන් සුද්ධ කිරීමේ චීතයෙන් හෝ සාකච්ඡාවේ නාමයෙන් හෝ අදාච ඉදිරිපත් කරන්න තියෙනවනම් ඉදිරිපත් කරන්න කියලා මම සාකච්ඡාව විවෘත කරනවා. තරහ අවසර ලොකු ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ තුල මම ශ්‍රවණය කරා. ඒ ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ දේශනා කරා
මේ ධාතු වන්දනාව ගැන පොඩ්ඩක් මම කියන්නේ මේ මගේ අත්දැකීම් තුලින් ඔබ වහන්සේත් එක්ක බෙදා ගන්න තමයි මේ කියන්නේ. ස්වාමීන් වහන්සේ මමත් 96 වගේ මුස්ලිම් රටවල තමයි වැඩ කරේ. ඒ වගේදී ස්වාමීන් වහන්සේ අපිත් ඔය බුදු පිළිම ස්වාමීන් වහන්සේ කබඩ් ඇතුලේ තියාගෙන බොහොම අමාරුවෙන් තමයි මේ උද්දේශික පාරිභෝගික සාරීරික යන ත්‍රිවිධ චෛත්‍යයට වන්දනා කරමින් තමයි අපේ ශ්‍රද්ධාව කියන එක නගාගත්තේ ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේකට වැඩමුවත් ලෝගුවක් දාලා බොහොම අමාරුවෙන් වෙසක් එකට බණ දේශනාවක් කරගන්නවා ස්වාමීන් වහන්සේ. එතනදිත් උන්වහන්සේලා අපිට උද්දේශික පාරිභෝගික සාරීරික ධාතුන් වන්දනාවෙන් තමයි අපේ ශ්‍රද්ධාව ඇති උනේ කියලා උන්වහන්සේලා හැම වෙලේම අපිට කියලා දෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම අවුරුදු 35 විතර වෙනකන් ටිකක් තත්යකට ආවට පස්සේ මට තේරුණා ස්වාමීන් වහන්සේ මේ අපි ධර්මයට මොන හරි දෙයක් කරන්න ඕන කියලා. ඉතින් අපි වෙන රටවල් වලත් අපි චෛත්‍ය ඉදි කරා. ඒ චෛත්‍ය ඉදි කරාදී අපේ ශ්‍රද්ධාව ගොඩාක් වැඩි වුණා ස්වාමීන් වහන්සේ. ඒ වගේම අන්තිම අවස්ථාවේදී ලොකුම මගේ ජීවිතේ කරපු ලොකුම ආමිෂ පූජාව තමයි අපේ කහගෙල් සෝමවංශ ස්වාමීන් වහන්සේ මට ආරාධනා කළා තිබුණා මේ මහත්තයා අපේ ලොකු පින්කමක් කරන්න යනවා ඇවිල්ලා සහභාගී වෙන්න කියලා. ඉතින් ඒ වගේ ස්වර්ණමාලී චෛත්‍ය ළඟ අටපිරිකර 50000ක ලොකු පූජාවක් කරා ස්වාමීන් වහන්සේ. ඒකට මම අවුරුදු දවස් 5ක්ම කැපේල වැඩ කරලා අන්තිම දවසේ ස්වාමීන් වහන්සේ මෙහෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියා. ඉතින් හොඳ වාහනයක ගිහිල්ලා දැන් මට කතා කරන්නත් බයයි. පස්සෙන් ගියා දවස් දෙකක්ම ස්වාමීන් වහන්සේ අන්තිම දවස් දෙකේ මෙහෙන් ගිය ස්වාමීන් වහන්සේ හම්බෙන්න. උන්වහන්සේ වැඩි බලන්නේ කතා කරන්නේ. ඉතින් මට කතා කරන්න අවස්ථාවක් ලැබුණේම නෑ මේ ස්වාමීන් වහන්සේත් එක්ක. මොකද මට උන්වහන්සේගේ ඉරියව් දැකලා මට ආසයි තුන කතා කරන්න. ඊට පස්සේ කොහොමරි ස්වාමීන් වහන්සේ එතන හිටපු අපේ අර කූඹියන්ගොඩ ඔබ වහන්සේලාට තෙල් බෙහෙත් කරන අපේ පුතෙක් ඉන්නවා. ඒ පුතාගෙන් මාර්ගෙන් තමයි ඔබ වහන්සේ වැනි ලොකු වෘක්ෂයක සෙවණ ලබන්න මට වාසනාව ලැබුණේ ස්වාමීන් වහන්සේ. මේ වගේ ආමිෂ ප්‍රතිපatti පූජා වලින් තමයි කියලා මම වහන්සේට මතක් කරන්නේ. ඒක කියන්න ස්වාමීන් වහන්සේ. ඔබ කියන්නේ මම රුවන්වැලි සෑය ළඟදී හම්බුණා කියලා? නෑ සර් ඔබ වහන්සේ නේ මෙතනින් ඔබ වහන්සේලාගේ මෙහෙන් එක නම් ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ නමක් වැඩ කියාගෙන ඉන්න විදිහට මේගොල්ලෝ හිතන්නේ මම ගියයි කියලා ඔය රෝමන් තාමතරගේ රට හොල්ලන ජෝක් එකට. මම යන්නේ නෑ. නෑ ඔබ වහන්සේ නෙවෙයි ස්වාමීන් වහන්සේ. හතරේ ආම්සුව ගියත් කකුල පාගනවා මම. පිළිකර දෙනවා. ඕනෙකට ඵලෙ මට කිසිම තරහක් නෑ. මට බුදුහාමරෙක්වත් පිළිකර එක්කවත් පින්කම් එක්කවත් ඇති නෑ. මේ රත්තරන් තියෙදි මොකටද අසුචි අත ගන්න? ඒ වුණත් කමක් නැහැ. ඒකයි මම කියන්නේ ඔතනින් මෙතෙන්ට හැරෙන එක නිවනට වැඩි අමාරුයි. ඒ ධාතු පූජා කරන දැන් ඔය ටෙලිවිෂන් එක කරන මිලින්ද මහත්තයා අගේ තිබුණේ සාදු දන්ත දාද මොකද්ද කියලා ව්‍යාපාරයක් 10 ගාණක් එකතු කරගෙන සිල් රැකගෙන බණ භාවනා කරන, ඒ කියන්නේ බණ භාවනා නෙමෙයි පූජා කරන. ඉතියාගේ නෝනට තේරිලා තියෙනවා මේ මහත්තයාගේ පුදුම හැකියාවක් තියෙනවා. ඊපස්සේ නෝන හිමීට කියන්නේ ඕලයක් බස්සලා අපිට කිව්ව සතිපාසල කරන්න දෙන්න. කරන්න බෑ. මෙයාගේ වැඩේම කලකෝසාව. හැබැයි මේ ගියාට පස්සේ දැන් බැහැගෙන අද නෝන නෑ මහත්තයා විතරයි. මුක්කක්කත්ම වෙන කරන්නේ බණ භාවනාවට උදව් කරගෙන කටයුතු කරන පුදුම දක්ෂකමක් තියෙනවා. ඉතින් ඔය ටෙලිවිෂන් වල වැඩ කරන්න මේ මාසෙකට දෙකකට ලක්ෂ ගාණක් ගෙවන්න. තනි සල්ලි වලින් ගෙවන්න. ඒ නිසා මේ පූජාවලට එකතු වෙච්ච සල්ලි ගොඩක් තියෙනවා. කොරෝනා නිසා පූජා කරගන්න විදියක් නැති. දැන් ඔබ වහන්සේ දැක්කට පස්සේ මෙතෙන්ද හැරෙනවා. ඉතින් ඒ වගේ වෙනස් වීම වෙනකොට ඒක නිකන් කල්නිකගේ තියෙන වතුර මහලිඟකට ගියා වගේ වැඩක්. බින්නෙම නැහැ. කදාකවත් එන්නේ නැහැ. ඔක දිගේ පල්ලෙහාට යනවා මිසක් ගඟ මාරු වෙනවා. ඒක නිවනට වැඩි අමාරු. අපේ ජීවිතයේ නැම්ම ජහරුන් ලක්ෂේ මම කියන්නේ මේ සෝවාන් වෙන එක, ධ්‍යාන ලබන එක, මාර්ගඵල ඥාන ලොකුයි තමයි මම නෑ කියන්නේ. ඊට වැඩි වැදගත් දෙය මේ ලෝකේ ඔක්කොම අසුචි කද්දී ලෝකේ ඔක්කොම පිස්සු කෙලිද්දී අනේ නෑ නොකා ඉන්න එක ලොකු දෙයක් නේ. මේ දෙයක් තියෙනවයි කියලා සද්ධාාවක්. ඒක සද්ධාව කියන්නේ කුසල ඡන්දය කියලා කියන්නේ. ඉතින් නිසන්වනේ අපිට මේ වගේ කටහඬ බොහෝ විට අහන්න හම්බ වෙනවා. කවුරු ආවත් ඒ කෙනාට තේරෙනවා මේක මෙතන මේ ආගමක් නෑ. ධර්මයේ වැඩ. ඒක අපි සතිපාසලේ පැහැදිලිවම කියන ඕනම ආගමක් කෙනෙකුට මේකට එන්න අපි එපයි කියන්නේ. අපි ආගම ආඩම්බර පෙන්වන්නේ නැහැ මේක. අපි කියන්නේ නිකන් සත්‍ය වඩලා ඉන්නේ මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් අපිට බෞද්ධයෝ බයිනවා මේ බෞද්ධයවත් කරන දේවල් තම්බිලාට උගන්වලා බුද්ධ ආගම හැලු කරනවා. පන්ති කාමර වල භාවනාව ගන්න. මම කියන භාවනාව කියනවත් කියන්නේ බා
අපි සතිය විතරයි උගන්වන්නේ. මොකද මේ අපේ බයියන්ට බයතම. උන් නැත්තම් මම කීතු කරලා කනවා මාව. මේ සතිය වඩන්නේ භාවනා කරන්න. ඕගොල්ලෝ භාවනා තියාගන්න ඕගොල්ලෝගේ බුදලෙට. අපි ළඟ එන සම්මාසත් නේ සම්මාසත් තියෙන වැරද ගන්න එපා. මේ නිකන් යන්තම් සතිය. සති මාත්‍රේ නිකන් බය ඇටෙන්ෂන්. මොකද ඒ කියන්නේ? පොඩ්ඩක් ඉඳ ගන්න. මම කියලා දෙන්නම්කෝ. කියලා තම්බි කෙල්ලෙකුට කියනවා කියලා දීපන්. කිසිකෙල්ල කියනවලු මම ඔයාලට කියලා දෙන්නම් සම්මා මේ සති මාත්‍රේව මුස්ලිම් ආගමට එන්න. මම කියලා දුන්නාට පස්සේ ආපහු යන්න බුද්ධ ආගමට. ඕගොල්ලෝ දන්න සම්මා සතිය නෙමෙයි යන්තම් සතිය. ඉතින් ඔය ඔක්කොම බයිලා කරන්නේ ඊරලුව. ඔය කොඩි අරගෙන නටන්න හදන්නේ කියලා. මටත් වස් 31ක් දැන්. ඒ නිසා ඉන්නේ නැහැ දැන් මයිලා. මයිලකට ඉන්නේ නැහැ මොකද ඔය ඔක්කොම ඊට ඉස්සෙල්ලා අවුරුදු 10ක වස් නැති වුණාට මම භාවනා මේ කියන්නේ සතිය වඩලා දිනවා කවුරක්වත් දන්නේ නැහැ. දැන් වුණත් ඕගොල්ලන්ගේ දෙට කියලා මම දැන් ගේ වටලා හොරකම් කරගෙන ඉන්න ඕගොල්ලන්ට අල්ලන්න හම්බුනේ. නටන කකුලේ ගෙජ්ජි කපන්න පුළුවන් මට. ඕගොල්ලෝ වගේ හොරෙක් නෙවෙයි මං කම්බ හොරෙක්. මට තේරෙනවා හැරෙනකොට කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා. ඒ නිසා මට මහානකම කරතයි. මං කාටවත් එයි කියන්නේ යන්නෙත් නැහැ. යන්නේ නැත්නම් මට එයි කියන්නේ බුදු කෙනෙක් කියලා. මට අරකට මෙයාට වදින්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ පූජාවල් කරලා හරි මොන මඟුල කරලා හරි අපි පාරට එනවනේ. ඒක පුදුම පරිවර්තනයක්. ඒ එක ටිකක් මේ ජීවිතේ හැරවුම් ලක්ෂයක. ඒකට ආවට පස්සේ කලබල වෙන්න එපා. උරුමයන්. ඉබේම වැඩේ වෙනවා. අපිට මේ ඉක්මනට හරියට රෙඩි කරන මන් නිවන් දකින්න ඕනේ. ඒ කතාව ඕනේ නැහැ. අපිට මේ සත්පුරුෂයන් එක හිතියාම දැයි. මහා ලොකු තොරංගිය නැතුව. ඉතින් ඊට පස්සේ අපි බලන ඔක්කොමත් හරි සත්පුරුෂ සංසේවනයත් හරි මුළු භ්‍රමචර්යම ඒකයි. දන්නා විදියට අපි නිතර සත්පුරුෂ වැඩ කරනවා. වැඩ කරගෙන ඉන්නකොට දන්නේම නැහැ නිකම්ම අරගෙන. ඉතින් ඒ පළවෙනි එක අමාරු කියලා මම කියනවා සබ්බපාපතා කරන මේ මෙව්වයෙන් වෙන්වීම. පවෙන් වෙන් වෙනවයි කියන එක. දුර කල්පනා කරලා බලන්න මම නිකන් බය කරන්න කියන්නේ මේගොල්ලන්ට හිතාමතා කරන සියලුම දේවල් පව. සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක අහලා තියෙනවනේ. සබ්බේ සංඛාර කියන හිතාමතා කරන හැමෝටම සංස්කාර කියන. හිතාමතා කරන හැම දෙයකම කර්ම රැස්. ඒක නිසා අපි මේ ඉඳගෙන ඉන්නකොට ඉබේ හුස්ම ගන්න වෙලාවක් තියෙනවා කියන එක අත්දකලා තියෙනවද? හුස්ම ගන්නව නෙවෙයි ස්වභාවයෙන් හුස්ම ගන්නවා. අත්දකලා තියෙනවද? කවුද අත්දකලා තියෙන්නේ? අද උසව. පොඩි කට්ටිය අත්දකලා නැද්ද නිකන් හුස්ම ගන්නකොට ඉබේම හුස්ම ගන්නව අත්දකලා තියෙනවද? ඒතර සක්මන් කරනකොට කරනව නෙවෙයි ඉබේම කරනවා වගේ. අත්දකලා තියෙනවද? නෑ. අත්දැකලා තියෙනවා. ඉතින් එතනින් තමයි භාවනාව පටන් ගන්න. ඉතින් එතෙන් යන්න කොච්චර කල් යනවද බලන්න. දන්න පුරුදු තැනක නැතුණු සක්මන් කරනකොට හද සබකෝලයි ගල් මුල් අයින් කරන්න ඕන අතු ගන්න ඕන වැඩ. අතු ගාලා ඔක්කොම කරලා සක්මන් කරලා නිකන් සක්මන ඉබේ නිකන් ඔල්ලෝසු බට්ටෙක් කරනවා වගේ යනකොට ඊට පස්සේ ආයෙ මොනවද කතා කරන්නේ. ඉතින් අපි බබා මගේ ඔඩොක්කොට ගියා. ඉච්චරේ අම්ම ආහාරයක් දෙනවා කෑමක් දෙනවා. එතනින් තමයි භාවනාව පටන් අරගන්නේ. හැබැයි ඉතින් අර මම මේ කියන්නේ විපස්සනාට බරව. කරන මිනිහ වෑන්න ඕනේ මෙතන. කරන මිනිහෙක් නැහැ කෙරෙනවා. අපි බත් එක අතර දුන්නාම කණ්ඩ පොඩි කාලේ කනවා වගේ නෙවෙයිනේ. කාගෙන යනවනේ. සත්බුරු සතෙක් දුන්නාම තත් මදිනවනේ. දැන් මෙතන හන්දියට යන්න ඕනේ කිව්වම ඉතින් ඕක වයින් කර බොනික වගේ යනවනේ. අන්නේ මේ යද්දි මේක හරි පාළු කම්මැලි ගතියකට එනවා. නිකන් ඉබේම සක්මන් වෙනකොට පාළු කම්මැලි ගතියකට. හුස්ම ටිකක් ඉබේ වෙනකොට ඉන්නේ වෙලාවට තමයි සද්ධාව අවශ්‍ය කරන්නේ. ඒක නිකන් පාළු වෙන්න එපා, කම්මැලි වෙන්න එපා. ඕකට බුදු ඇදහිල්ල මේ හිතලා කරනවට වැඩිය හොඳයි ඉබේ වෙන එක කියලා. ඉතින් ඒකට මම මේ කඩුවෙල රැස්වෙච්ච සභාවෙන් අහනවා හිතාමතා දන් දෙන එකද හොඳ නැත්නම් නොහිතා නොමතා ඉබේම දෙන්න හිතලා දෙන එකද වැඩි කුසල් සිද්ධ වෙන්නේ? ඉබේ දෙන්නේ. ඒක අසංස්කාරිකයි. ඒකට ඉස්සෙල්ලා චොච්චර දාන දෙන්න ඕනද කියලා හිතෙන්. දැන් මේ පොඩියෙකුට දාන දෙන්න ගියොත් ඒ අම්මා කියව නිසා අම්මා කිව්වෙම දෙවි පුතේ අද්දෙකෙම දීපන් අද්දෙක හොදාගෙන වරේ පුදපන්. ඉතින් මෙයාට තේරුම් ගන්න වෙලාව අම්මා තාත්තා ඉන්න කාලේ දුන්න දැන් මාත් කීයක් හරි හම්බ කළා මාත් මෙහෙම දෙන්න ඕනේ. ජීක හරි හඟුම්බරනේ. පස්සේ දීලා පුරුදු වෙලා කුණු ගෞරවයෙන් කාට හරි දෙන්න පැත්තට ඉන්න කොච්චරක්
දැන් කන්දක් දෙන්න බෑ රුවන්වැලි සාය තරම් කන්දක් දුන්නාට පස්සේ තමයි ඉබේ කරනවා කියන පොත බලන්න ගන්න පුළුවන්. චෛත්‍ය නැතුව පොත බලන්න ගන්න බෑනේ. ඉතින් අපි මේ කරන්නේ හිතාමතා. නරකින්ද නෙමෙයි මම මේ කියන්නේ ඒක පිංකා. ඊට පස්සේ අකුසලයේ වෙන්නේ නැහැ කියන්නේ ඉබේ වෙන්නේ. මම ඇවිදිනවා. මම හුස්ම ගන්නවා. හැබැයි මම නෙමෙයි හුස්ම ගෑනිනවා. මම හැබැයි ඒක දිහා බුදුන් දිහා බලනවා වගේ ධර්මයේ දිහා බලනවා වගේ බලන්නේ. ඉතින් ඒක හරි එහෙම ඒ ඉබේ මේක වෙන්න දීලා බලහිනවයි කියන එක අපි කියන්නේ ඔය ආශ්‍යන්තර අලුත්ම නවපන්නේ වුණා. සාමාන්‍ය 100ක් මීටර් 100ක් විතර උඩ ගියාට පස්සේ ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන් මැෂින් එක. පයිලට් ඕනේ නැහැ. දැන් තියෙනවා සම්පූර්ණ ගමනම යන්න පුළුවන් ඩ්‍රෝන් එක. ඕනම අඩි 1500ක් උඩ ඉඳලා ඕනම කෙනෙක් ඉන්න තැන ට්‍රේස් කරලා මීටර් 6ක් මීටර් 2ක් ඇතුළත බෝම්බයක් ගන්න පුළුවන්. කවුරු හරි ඒ කාර් එකේ ස්විච් එක තියෙනවා නම් සෙල්ෆෝන් එකක් තියෙනවා නම් එයා ට්‍රේස් කරන්න පුළුවන්. ඇමරිකාවේ ඉඳලා ට්‍රේස් කරන්න. ට්‍රේස් කරලා ඉවරල ඩ්‍රෝන් එක ආව බෝම්බේ දාලා ගියා කවුරුත් දන්නේ නැහැ. මෙලමදී ඔය ඉරාන් සේනාපතියට තිබ්බේ ඇමරිකාවෙන් ඉඳලා එම් කරලා හරියට මේ තුවක්කුවේ මෙව එක බලනවා වගේ මොකද්ද දුර දක්ෂනේ බලනවා වගේ හරියට බෝම්බ තියලා තිබ්බාම අපි ඔක්කොම ටාගට් වෙලා ඉවරයි. ඕන තැනක ඉඳදී. ඉතින් ඒ තරමටම ඕටෝ පයිලට් එකෙන් වැඩ කරන්න පුළුවන්. ඒක කියනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. ඒ කියන්නේ මේ හිතවිලි වලින්ම හදපු යන්ත්‍ර තියෙනවා. ඉතින් එහෙමනම් අපිට මේ හිතවිලෙන් හදපු යන්ත්‍රයෙන් හුස්ම ඉබේ වෙන්නදලා බලනින් එක. සක්මණ ඉබේ වෙන්නදලා බලනින් එක. දත්ම දිනක ඉබේ වෙන්නදලා බලනින් එක. බත්කණේදී ඒකට අපි සතිය කියලා කියනවා. ඒක හරි අමාරුයි. කාටරි වොන්න පිළිකාවක් ආවට පස්සේ නම් උඩ පැනගෙන එනවා සතිය මොකද්ද කියලා. එනත මොකක් හරි එකකින් හොඳටම ජීවිතේ විනාශ වුණාට පස්සේ ඔන්න එනවා පුනරුත්ථාපනය අරගෙන. ඉතින් හොඳට 6-4 තියෙන ඉලන්දාරිය කතාලිකව සතිමත් වයන් කියලා අනේ ඵලයන් මම යන්නේ. උඹලට සතිය වුණාට අපිට උන්නේ නැහැ. අපි හැමකමක් හම්බ කරන වැඩ කරන කාගෙන ඉන්න જાතිය කියලා අnder පාණ්ඩේ. ඊ අර හැරවුම් ලක්ෂය තමයි මේ පිට රෝග නැති වුණාට බෙදකම කරපන්. තාම මරණාසන්න නැති වුණාට සත්‍යමත් වයන් කියන එක තමයි මේකෙදී වැදගත් දේ. ඒකෙදි මම එහෙම කියන්නේ අපි පිළිසෙට ගැන සන්තෝෂ වෙන දෙයක් තියෙනවා දැන් තමයි. ඉතින් ඉන්නද කවුරු හරි මේවා කියනකොට කනගාටු හිතෙන දෙයක් එන්නේ. එහෙම නැත්නම් හිතන අනේ යන්තම් හරි කමන්නේ මේ මට්ටමට හරි යන්තම් සන්තම් පදං අපි සමෙච්චය කියලා යන්තම් හොයාගත්ත සයිමන්ගේ ගෑණි වගේ යන්තම් හරි සතිය අඳුරගෙන තියෙන නිසා කියත හැකි මේක කිව්වොත් එහෙම සාමාන්‍ය සංඝ සභාවක් ගෙන්නලා සංඝයාට ඉඳගෙන ඉන්න බෑ. නැගිටලා යන්නේ මොනවා වෙලාවක්ද? අහගෙන ඉන්න බෑ. මේ හිටිට අපි කරනවා සංඝයාටයි මේනින්නාන්සලාටයි රජේ නිලධාරින්දයි එපා වෙන්නේ. ඒගොල්ලන්ට මේක පුදුම අපිරියයි. පුදුම අසහනයක්. හරියට නිකන් ඌරගෙන් ගිහලා අර පිරිසිදු ඉඩමක තිබ්බා වගේ. ඌට අර ප්‍රශ්න නැතුව කඩ බෑ. ඒකට හිතනවා ඒගොල්ලෝ හිතනවා ඒ දේ වෙයි කියලා කතෝලික අයට. ඒගොල්ලෝ හිතනවා මේක කියනකොට මුස්ලිම් නෑ යන්නේ උණ්ඩ එහෙම නෑ. මම හරි ආශාවෙන් අහන කවදාකවත් අහබ නැති එකක්. අපි ආගමෙත් නෑ ඉගෙන ගන්න. අපි මේ ආගම රකින්නයි කියන කට්ටිය කිව්වහම කතා කීයද ඉවර වෙන්නේ අප්පා. දැන් ඇතිනේ අපිට තේ බොන්න යන්න තියෙනවානේ. අපිට බඩගිනිනේ ඔන්න කතා. ඒ නිසා ඌරන් ඉදිරියට මුතු දාන්න එපා. ඌරන්න වැඩක් නෑ මුතු වලින්. නිසා අපිට මේ ටික කරලා දෙන්න කවුද මුල්ුනේ කියලා උන්දට වඳින්නේ. ආරිපුත්‍ර සාංශ හැමදාම අස්සජි ආමතුරු ඉන්න දිහාට දණ්ඩ නමස්කාර කරලාලු නිදාගන්න. ඒ ආමතුරුනේ දැක්ක ඉස්සල්ලාම. ඉතින් ඒ ඔක්කොම වැඩ පුදුම වැඩලු. නිදාගන්න වෙච්චාම අවලෝකනය කරලා බලනවලු අස්සජි සාංශ වැඩ ඉන්නේ කොහෙද කියලා. ඒ දිහාට දැඳලා මේ ප්‍රථම බුදුහාමරංගේ දක්ුණ අස්සව දැඳලාලු කරන්නේ මොකද මට මම මේ වැඩේට මට උදව් කළේ ධම්මිකාමතුරු ඕස්ට්‍රේලියානු ජාතික. ඉතින් මට පුදුමාකාර හිතෙනවා මං වගේ මිනිස්සුෙකුට මේ වගේ තැනකට ගේන්න ඒ සුමන රූපේ මට බලපෑවා. සුදු හාමුදුරු කෙනෙක් මට හොඳටම බැන්නා. උඹ කවදා හොදලාවත් ගොඩ ගන්න බැරි එකෙක්. ගැහුවේ නැති එක විතරයි. මට තේරෙනවා වෙන කවුරුත් මට එහෙම කරලා නැහැ. අනිත් ඔක්කොම මට බයයි. මෙතන ඉන්න ඕනේ. අවුරුදු 7ක් 8ක් ගියා. මොකද්ද කරන්න ඕනේ කියලා දැක්කා.
ඉතින් දැන් ඉන්නේ මේ පොඩි උන්ට 7-8 යන්නේ. උන්ට පැය 7-8 ගුවන්නද. මුන් හරි වාසනාවන්තයි. මට අවුරුදු 7-8ක් ගියා. මොකද්ද මේ සත්‍යය කියන්නේ? කොහොමද ඒකට මේ ජීවිතය සකස් කරගන්නේ කියන්නේ? මම කියන්නේ ඒකට කෙලපැමිල්ල කතා කරනවා කියලා. මම හරි සතුටු වෙනවා. මේක අම්මා අප්පා මට කරපු දෙයක් නෙවෙයි. පාසලේ ගුරුවරයා මට කරපු දෙයක් නෙවෙයි. පන්සලේ හාමුදුරුවෝ කරපෑනේ මේ හම්බෙන් දැකපු හාමුදුරු කෙනෙක්. ඇයි මං එතන ගියේ කියලා මන් දන්නෙත් නැහැ. එළවලා ගියා. ඉතින් ඒ නිසා අපිත් පහන්ටමක් වගේ පුළුවන් කෙනෙකුට උදව් කරමු. හැබැයි මේ පඬිතකම් වලින් නෙවෙයි. පවු නොකර ඉන්න. මොකක් හරි දෙයක යොදවලා තියන්න මනුස්සයා. නැත්තම් ඌට තේරෙන්නේ නැහැ. ඉත දුන්නොත් ඌර අසුචියටමයි යන්නේ. ජරාවටමයි යන්නේ. මේ මුකෝ හරි යොදවලා තියන්න. එච්චරයි වෙන මොනවද කියන්න තියෙන්නේ? මේ හින කටේ මොනවද කියන්නේ? අයියෙන් කියන්නේ මං ආපහු කියන කට්ටියට ඇඬුවා. සමාවෙන් සංස මයික් එක කියපු දේවල් ඇහෙන්නේ නැහැ සාවිනාස මේ මම ඒ කියන්න ලෑස්ති මේ කඩුවෙල ඉන්නේ ඉතින් වැඩ යනවානේ මට ඔය අතරමැද විධාන කරන්න තියෙනවා මම දැන් ලොකු ආම්දුර වගේ ඉන්නේ දැන් මේ කතා කරුවේ දිසානායක කියලා මම ඌවට මහත්තයෙක් ඒ මහත්තයා හදපු ගොඩනැගිල්ල තමයි අපි ඉන්නේ මේ ඉඩම ගත්තෙත් ඒ මහත්තයා සත්‍යයක්වත් සල්ලි දුන්නා කවුද ගත්තේ කාටද ගත්තේ කියලා අපි දන්නෙත් නැහැ ඉතින් එහෙම ඉන්න වෙලාවේ මට ධම්මිය දාමනකම මේ මොඩේ කියන පහසක්කට අත දාන්න පුළුවන්. හරිද? සාක්කට අත දානකොට මේ මාත්‍යට බෑ කියන්න බෑ. ඔය දැන් ඔය සතිය විකුණන්න ගියාට දැන් ඒ දවස්වල මස්සදෙක් වගේ කිසිම දෙයක් දන්නේ නැතුව. දැන් අපි මේ කොටනගිල හදලා තියෙන එකේ මේ මාත්‍යා කිව්වේ දවසට එක කණු ගානේ හදපු සංස මගේ පොකට් එකෙන් සල්ලි දුන්නා කියලා. එතකොට මෙතෙන්ට ගම් වතුරක් ගහලා මේකේ අඩි 6ක් විතර ඉස්සිලා තිබ්බා. ඊට පස්සේ ධම්මියාරි ආමතුරු මිනිස්සුන්ට කණ්ඩු වෙලා දීලා ඔරුවේ ගිහිල්ලා බෙල්ල කඩාගෙන වැඩ කෙරුවා. ඒ ගම් වතුරට මේක උස්සලා හැදුවේ. දැන් මේ මහත්තයා යනකොට දැන් එයාට උමනාවක් තියෙනවා කාට හරි මේ ආමුදුරු පැටියෙකුට සත්‍ය කියන එක කියලා දෙන්න. කන්නේම නැහැ. කතා කරන්න යන්න එපා. ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලන්ගේ දරුවන්ට කරන්න දෙන්න කරන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ කරන්න එපායි. අන්න එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා මොකද්ද බුද්ධ ශාසන මාත්‍යංශය කියන්නේ. මොකද්ද පිළියෙන් අධ්‍යාපනය කියන්නේ? මොනවද බුද්ධ ආගම විශේෂ වශයෙන් උගන්වන්නේ? මොනවද පන්සලක සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් විශාල කුමන්ත්‍රණයක් යනවා වගේ පේනවා. මේ සත්‍ය වගේ දෙයක් නොකරෙන්න සියල්ල සකස් කරලා තියෙනවා. මනුස්සයා මත් කරලා තියාගෙන ඉන්නවා. කවුරු හරි ගියොත් හොඳම දේ තමයි කෑකුස්සන් ගන්නද තමන්ගේ පණ බේරගෙන ඉන්න එක. තමන්ගේ පණ බේරගෙන ඉන්න එක. ඉතින් මම ගියේ මුල් වෙලාවේදී ඉස්සෙල්ලාම අපේ පැත්තේ සංඝ සභාවට ගිහිල්ලා අපේ දැකේ ඒ ගියේ මම යන්නේ නැහැ නිසන්වනේ යවෙන්නේ නැහැ. ඊ දවසේ ඉස්සල්ලාම පත් කරා ලේකම් කෙනෙක්. යා මේ විශ්වවිද්‍යාලයක පාලි සංස්කෘත කතිකාචාර්ය. ඉතින් ආම්ලන්න මම ලියුමක් දුන්නා මේ දහම් පාසල් ළමයිකට අපි සතිය උගන්වමු කියලා. ඉතින් ඒ සභාවේ කියෙව්වා ප්‍රාදේශීය ලේකම් හිටියා. එතකොට ලංකාවේ පළවෙනිම හොඳම ප්‍රාදේශීය සභාව වැකේ අපි ඉන්නේ. මම දැනගෙන හිටියෙත් නැහැ. අපි යන්නේ නැහැ නේ සභාවලට. ඊට පස්සේ මේ ලියුම කියලා මේ ආම්තෝ කියනවා මේක නම් කාලෝචිත යෝජනාවක්. හැබැයි කිසිම සාමාන්‍ය බුද්ධියක් නැති කෙනෙක් කියලා තියෙන්නේ එක පැයකටමකත් දහම් පාසල් සිස්ටුවේ ගන්න බෑ. ලියුම වීසි කරා. ඉතින් ඒකල්ලල එන්න ආවේ මයිත් එක්ක. දේවදත්ත ගල් පෙරලනවා ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේ ආදරයට කොයිදෝ බාධා නැත්තේ වගේ ඉතින් අද්ද ටිකක් තියෙනවා. ඇයිනවද කමල්? එහෙමයි සාංශ අවසරයි අපිට ඇහෙනවා සාංශ මේ පැත්තෙන් අත් හතරකුත් එස වෙලා තියෙනවා. නෑ කරබන් හිටපන් කරබන් ආගෙන හිටපන් මං කියන්නේ ආගෙන හිටපන්. ඊට පස්සේ මයිත් එක්ක ආවයි ආමුතු. ආමුතු දන්නේ මගේ වාහනේ කියලා මං ඉස්සරහින් තියාගෙන යන ගමන් මං කිව්වා මං දාම් පාතලේ හැදිච්ච කෙනෙක්. ඌක නොතිබුණා නම් අඟුලිමාල. මට පුදුමාකාර ගෞරවයක් තියෙනවා දාම් පාතලට අපි ගියේ දන් කණ්ඩ ස්වාමීන් වහන්සේ. අපි ගියේ වෙරළු කණ්ඩ. ලොකු ආමුතු හරිම සැරයි. හැබැයි ඉතින් හොඳ වෙලාවට ඒ ආමුතුවට සාංගීතයේ දාන්නට ගෙනාවු කැවුම් දෙනවා අපිට ගියා. පහුවෙන්ද උදේට කැවුම් ගෙනත් දෙනවා වට්ටියක් විතර කැඩිච්ච මුංගට කැවුම් ගන්න මං හරි ආසයි. ඉතින් ඕකට දහම් පාසල් ගියා මිසක ගියේ නෑ. ඒ වුණාට හාමුදුරුවෝ පිළිබඳ ප්‍රසන්න හැඟීම තාම තියෙනවානේ. ඔය සුබදාරම ලොකු ආමුදුරුවෝ. ඒක නිසා මම මගේ යුතුයකමක් තියෙනවා ශාන්ත දහම් පාසල් දරුවෙකුට මන් දන්න සත්‍ය පෙන්වන්න කිව්වට මම ඉතින් හැරලා බලලා ඉතින් මතක් වුණා ආම්ලන් මා ලියුම විසි කරා නේද කියලා.
මම තාම කියනවා මේක කිසිම දිනුවක් ගියේ නැහැ. දැන් අද මෙතෙන් ආවා සුනන්ද කාර්යපෙරුම මහත්තයා දහම් පාසල් පිළිබඳව බෞද්ධ කොමසාරිස් අයිලක මුළු දහම් පාසල් ශේෂ්ත්‍රයටම විනාඩි 10ක් දෙනවා ධම්මජීවාංගය. දහම් පාසල් වලට සත්‍ය උගන්වන්න. එතකොට 20ක් වශයෙන්. ඉතින් මේ වගේ මහා විශාල මේක බෞද්ධය ඇතුළට දෙනවයි කිව්වහම ඒක ලේසි ගිහියට දෙන්න. ගිහියන්ගෙත් ගෑනුන්ට දෙන්න. ඒනොත් පොඩි දරුවන්ට දෙන්න. ඒනොත් කතෝලික පොඩි දරුවෝ මුස්ලිම් පොඩි දරුවෝ. අපි බුදුම සතුටකින් ජීවත් වෙන්නේ මොකද ඒ දරුවෝ අපිට අත දෙන්න. අත දෙන්නේ මේ දිසානායක මහත්තයාගේ තියෙන අතේ තියෙන සල්ලි දීලා නෙවෙයි. කිසිම ප්‍රත්‍යක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිනාම සමුණින් සත්‍ය වර්ධන. ඒක නිසා මගේ ජීවිතය ඇතුළත මම බොහෝම සතුටින් ජීවත් වෙන්නේ. බයින් එක නම් බයිනවා. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒ මගේ වචන හොඳ නැහැ. අර අපි එච්චරම ඉතින් අර උස්සස් තැන් වල හැදිච්ච උන් නෙවෙයි ගමේ කොල්ලෝනේ. ඉතින් අර කෑ ගහනකොට තරහ වෙන්න එපා. ඒ වුණාට හරිම සතුටින් ජීවත් වෙන්නේ. කමල් උඹට මොනවද කියන්න තියෙන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් අත් හතරක් එසවිලා තියෙනවා සාංශ අවස්ථාව තියෙනවා නම්. හොඳයි. තාමට ටික වෙලා තියෙනවා. එහෙමයි සාංශ. සද්දාතිස්ස ස්වාමීන් වහන්සේට අවස්ථාව දෙනවා. ස්වාමීන් වහන්සේ ඔබට විතරන්න පුළුවන්. හෙලෝ. එහෙනම් ස්වාමීන් ඔව්. දැන් මම ඇත්තටම මේ ලොකු ස්වාමීන් වහන්සේගේ අවසර ඉල්ලනවා මේ කොරෝනා මේ විස බීජයට පින් දෙන්න ප්‍රධාන හේතුව මේකයි. අපේ ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 30ක් විතර අර නිස්සරණ වනේ මේ දොරගුළු දාගෙන ගිය සීමිත පිරිසකට කියපු දේවල් මේ කොරෝනා ව්‍යාප්තිය නිසා ඇතිවෙච්ච මේ Zoom තාක්ෂණය ඔස්සේ මුළු ලෝකෙටම ඇහෙන්න කියනවා. ඒක අති විශාල උඩුගම්බලා පීනීමක්. මමත් වැඩසටහන ඉතාම ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සවන් දීගෙන හිටියේ. ඉතින් මේක විශාල පිනක්. ඉතින් මම හිතනවා දැන් අපි දන්නවා කවුරුත් මේ බොහෝ දෙනෙක් සමාජයේ ඉන්න අය මේ ලෞකික ලාමක පින් වලට යට වෙලා ඉන්නේ. කණ්ඩායම එකතු වෙලා ඒක ඉතාම බරපතල විදිහට කරගෙන යනවා. නමුත් අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ මූලික අදහසක් ඇතුව දැන් ඉන්න පාසල් සිසුන්ට අපි සතිමත් භාවයේ වටිනාකම දැනුවත් කරලා තිබ්බොත් මම හිතන්නේ ඉදිරි අනාගතයේදී අපේ ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක උඩුගම් බලා පීනන විශාල පිරිසක් බෝ වෙයි කියලා හිතනවා. ඉතින් අද මේ පැය ඇත්තටම විශාල විදිහට උඩුගම් බලා පීනීමක්. ඉතින් අපි ඒකට ගරු කරනවා. අපිට දෙන්න පුළුවන් සහයෝගය අපි දෙනවා කියලා පොරොන්දු වෙලා මම නිහඬ වෙනවා අනිත් අයට ඉඩ දීලා. ඒක නිසා තමයි ඔය සද්දාතිස්ස කියලා නම දැම්මේ. ඒ වුණාට උඹලා කොච්චර කෙරුවක් අතර පිංකම් කරන කට්ටිය තමයි අපිට කීයක් හරි දෙන්නේ හැබැයි. අපේ ඉතින් අනෙක් මිනිස්සුන්ට දාන ටිකක් වල දෙන්නොත් කාලා වැත එක තැනක වාඩිලා ඉඳලා ලක්මන් කොල්ල එයි පිං සිද්ධ වෙනවයි කියලා. අර පිංකම් කරන මනුස්සයර ඉන්නම බෑ. උට පුදුම ගායක් තියෙන්නේ. කුට්ටියක් දීලා තමයි යන්නේ. ඉතින් බනින්නේ මේ මිනිස්සුන්ටම තමයි. අපේ ඉතින් පිංකම් තමයි කරන්නේ. උඹලාට මං අර පිංකම් කරන අයටත් පොඩි මනාපයක් තියෙනවා. මොකද අර අපේ උගුර කටපැඟ වෙන්නේ ඒත්තන්ගෙන්නේ. ඉතින් ඒ නිසා හයියෙම බනින්නේ නැහැ. ඒ කට්ටියට පොඩ්ඩක් ඉඩ තියලා. මොකද මේ මිනිස්සුන්ට කවදාකවත් කෑමක් කෑවොත් කීයක් හරි දෙන්න තු යන්න බෑ. අර පරණ පුරුද්ද තියෙනවානේ. ඉතින් මං ඒගොල්ලන්ට අතර පිටිපස්සේ දොරෙන් හරි ඉඩ දෙනවා. උඹ කරපන් හිටපන් අපි යනවා ඊගාව. සමාය වෙන්න ආමතුනේ කරපන් ඉන්න අපි යනවා ඊගාව එක. එහෙමයි සාංශ අවසරයි. ඊළඟට චන්දිමා ඩී.කේට්ස් මහත්මියයි අවස්ථාව. අවසරයි ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බ්‍රිස්බේන් රිට්‍රීට් එක මම පුළුවන් විදිහට හැමතිස්සෙම වගේ ෆලෝ කරා. ඉතින් ගොඩාක් පිං සිද්ධ වෙනවා. ඒ අවස්ථාව අපිට ලබා දුන්නාට අර සද්දාති සාමුද්‍රෝ කියනා වගේ දැන් අපේ වෙලාව උදේ 2:00ට මට හැරුණා. ඉතින් ඒක ලොකු භාග්යක් කියලා මට හිතෙනවා මේකට සම්බන්ධ වීමට ලැබීම. ඉතින් මගේ ප්‍රශ්නය ඔබ වහන්සේ රිට්‍රීට් එකේ කියලා දුන්නා තරමක් දුරට මම හිතන්නේ මම හොඳට කියලා දෙන්න ඇති ඒ වුණාට මට ඇතුළට ගියේ සාමාන්‍ය කොටසක් වෙන්න ඇති. තමන් තුළ ශුන්‍යාගාරයක් හදාගන්න විදිහ. ඉතින් ඒක කරන්න අපි උත්සාහ කරනකොට යම් තරමක් දුරට මම ප්‍රශ්නයක්
ඊමේල් එකනොත් ඔබ වහන්සේගෙන් අහලා එව්වා කොහොමද අපි සංස්කාර රැස් නොකර ඉන්න එකයි අකිරියවාදයයි අතර වෙනස දැනගන්නේ කියලා. ඒකට මට කරුණාවෙන් පහදලා දෙන්න පුළුවන්ද කියලා. මේවා මතක තියාගෙන ඉන්නවා කොච්චර කෙරුවක් මම ඉඳලා කට්ටිපැන්න ওই ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව. ඒකම හරියට මතක තියාගන්න. ඒක එන්නේ අනුපන්නානම් රිපීට් වෙන ඔයා ළඟ තියෙන උපකරණයකින් අපිට සද්ද එනවා අපවසරයක්. සම්මාවෙන් හම්බුනේ මම මියුට් කරන්න. හරි. එතකොට මේ ඒකට උත්තරේ තියෙන්නේ උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තප්පක් ගන්නාදී පදායි. ඉතින් ඒක රිට්‍රීට් එකේදී 3 සැරයක් 4 සැරයක් කිව්වා. මම නැවතත් කියනවා අපි භාවනා කරනකොට කවුරු හරි කහිනවා. අපි භාවනා කරනකොට හොඳට භාවනා යද්දි ඔන්න මැස්සෙක් පහනවා, වැස්සක් පහිනවා, කැත්තක් කහිනවා. ඉතින් එතකොට අපිට අර කහින මිනිහත් එක තරහ යනවනේ. මැස්ස හපලා කණ්ඩ හිතනවනේ මේක මේ නායමයි වහන්නේ යකෝ වෙන තැනක පියන්න එනවා. අවුනොත් ටෙම්පරාදු කරලා කණ්ඩ පුළුවන්. වැස්ස වැහපුවාම වැස්ස වලාගේ දෙයියන්ට අම්මා මොක නැතුව බයින්නේ. හිතන යකෝ වෙන වෙලාවක වහින්න බැරිද? මේ මං ඉඳලා දැන් කර්ම රැස් කරනවා ඒකට බැලන. මැස්සට බැලලා වැස්සට බැලලා කැත්තට බැලලා. අපිට පුළුවන් නම් මේ මගේ කරපු කර්මෙට මේක වෙලා තියෙන්නේ මම අලුතෙන් කර්ම රැස් කරගන්නේ නැහැ. ඔය කැහැර දෙක කහපු දෙක. මන්ට භාවනා කැඩිච්චාවයි. මම මේ තරහ වෙන්නේ නැහැ කියලා ප්‍රතික්‍රියා නොකර සිටීම තමයි මේකට අපි කියන්නේ. කැලේට ඇවිල්ලා කැලේ ගහකම අත්තක් කපාගෙන පොරොවට මිට ගහලා කැලේ කැපුවට ඒ ගහ තරහා ගන්න නැහැ. ඒකට හේවන දෙනවා. කපන මිනිහට හේවන දෙනවා. ඒ වගේ තමයි මේ අලුතෙන් කර්ම රැස් නොකර ගන්න මනුස්සයා මට ගහපන් මට බැනපන් මට මුන්නට කෙල ගහපන් මොන කරදරයක් කරුවත් ලූපාත් කරගත්ත හිටියා. පත් උත්තර බඳින්න ගියොත් අර මනුස්සයත් ගැටෙනවා අලුතෙන් කර්ම රැස්. ඉතින් එතකොට පේන තියෙන්නේ නෝන්ජල් වාගේ. එතකොට පේන තියෙන්නේ බයපක්ෂකෙන්. ඉතින් බුද්ධ ඥානසේ කියනවා දැක්කට මොකද නොදැක්කා වගේ හිටින්. ඇහුණට බඳ නැහැ වගේ හිටින්. එහෙම නැත්නම් දැනුණට මේක නොදන්නා වගේ හිටින්. ඥානවන්තයා තමයි අර මනුස්සයා මෝඩකම කරන්නේ. හදන්න යන්න එපා මෝඩෙක් වගේ හිටපන්. මලමිණියක් වගේ හිටපන් කියලා. මේවට කියනවා භාවනාදී ඇති වෙන ඕටිසම් කැරක්ටරිස්ටික්ස් කියලා. මම මේ ඊයේද පෙරදාද කියෙව්වා බයිපෝලා කියන ලෙඩේ ගැන. ඉඳපුවායික වේගෙන් ක්‍රියාත්මක වෙලා වැඩ කරනවා අනික් ගන්න සම්පූර්ණයෙන්ම ඇකිල්ල මොනවත් නැතුව ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ මුල් වෙනවා. ඒ ලෙඩ වෙච්ච බල්ලෙක් වගේ උනාට පස්සේ මනසට මොනවා වුණත් ඡන්දවත් තිබ්බත් දිනුවත් කුරුණවත් ගණන් ගන්නේ නැහැ. ඉතින් එයාට ඒක ලෙඩේ ලක්ෂණයක්. බයිපෝලා ලෙඩේ හැටි. එහෙම නැත්නම් ඕටිසම්. මොකද භාවනා ජෝක එනවා. ඒතුලේ රමණී සේනානායක මං කිව්වා සයිකියාට්‍රික් ලංකාවේ ඉන්නේ. එයා රිසර්ච් එකක් කරනවා භාවනා කරනකොට එන ඕටිසම් ලක්ෂණ. කවුරුන් මොනවද කියලා ගණන් ගන්නෑ. බැන්නට ගණන් ගන්නෑ. මරින් මචං මහමුදේ නාන්න යන්න කිව්වට ගණන් ගන්නෑ. මොකද එයා දන්නවා මේවත් එක්ක කරන්න බෑ කියලා. ඉතින් අර මනුස්සයර දෙන්නේ අකු මේ මනුස්සය ඉස්සර කිව්වා මොනවද? හා ඌවත් කියනවා. පත් උත්තරයක් දෙනවා. දැන් දෙන්නේ නැහැ. එකක් ලෙඩක්. එකක් භාවනාවේ දියුණුව. ඉතින් ඒකෙදි තරුණායට හරි අමාරු උත්තර නොදී ඉන්නේ. පස්නාරගේ හැටිම තමයි ආරාධනාවක් එනකන් ඉන්නේ. මේකේ ආරාධනා ආවට ඔක්කොම බාර ගන්න. යා කියනවා දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ. ඉස්සර වගේ බෑනේ මචං. ඒ සින්දු කාටද මතක තියෙනවද? දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ සින්දු මතක නැද්ද? කික්කත් නෑ උඹට මතකද? කියපන්කෝ. කියපන්කොල්ල. යාළුවෝ අඬ ගහයි මාහට. ඒක දේසින්දු. ගියොත් ඔය තුනයි මට බයයි යවට යන්නට ගියොත් අම්මා තලාවි මට යම මචං මහමුදේ නාන්න යාළුවන්ට ගායි මාහට එනොත් බයයි ඔයාට මම යන්නට ගියොත් අම්මා තලාවි මට ඒ වෙනට එකක් තියෙනවා දැන් මචං එහෙම බෑනේ පවුල් වෙලානේ කියලා ඊයාට ඉන්නවා ටික පොඩි රිසර්ව් ඒක හරිම අමාරුයි සබාශීලී සමාජශීලී කනට හරි අමාරුයි කවුරු හරි ආපම් පත් උත්තර නොදී ඉන්න පැති උත්තර නොදී ඉන්න ඉතින් මේ භාවනාවේදී වෙන්නේ කර්ම රැස් වෙනවට තියෙන බයේ බෑ කියන්න බැරි නිසා තාම ගැඹුරින් ලියලා තියෙනවා අනබිජ්ජිතං ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ ගමනේ නිසින්නේ අම්මනේ නිපජ්ජේ නිසින්නේ ථාපනාය අනබිජ්ජිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසාන කපුසෙන්නකත් එක්ක හිටියොත් පරිමජම් මහමුදනේ යන්න කියලා ඉඳගෙන ඉන්නකොටත් කතා කරනවා හිටගෙන ඉන්නකොටත් කතා කරනවා ඇවිදිනකොටත් බුදියෙන් ඉන්නකොටත් කතා කරනවා
ඉතින් අනේ මේ මිනිස්සුන්ට බෑන්ක් වුණා කියන්නේ වගේ මගේ ස්වෛරී භාවය නිසා මම සෙනග ඇසුරු කරන්නේ මම පැත්තකටලා ඉන්නේ. මම කැලීට වෙලා ඉන්න තනි අලියෙක් වගේ අරණ්‍යගත වෙනවා. අනබිජිතං සේරිතං පෙක්කමානෝ. අනේ මේ මිනිස්සුත් එක්ක මට ගැටෙන්නත් බෑ. බෑ කිව්වට අහන්නේ නෑනේ. හිතල මේ යාළුවේ හිටු යාළුවා නෙමෙයි. සේරිතං පෙක්කමානෝ මගේ ස්වෛරී භාවය මට වේවා. ඒකෝචරේ එකග්ග විසාන කප්පෝ හඟ වේනගේ අඟ වගේ මම පැත්තකටලා ඉන්නේ. ඉතින් මගේ අවුරුදු 8 ජීවිතේ ටික කාලයක් යනකොට මම ওই ගාතාව මම වැඩ කරපු කම්පැනි දොරේ ගහගෙන තියාගෙන හිටියා. ඒකට සුද්දෙක් ඇවිල්ලා සුද්දා දානවා හරියම සමාජශීලී මිනිස්සෙක් කියලා. ඒ බලන් දඬ ගන්න ගිහිල්ලා ගෑනු හෙළුවෙන් නාන බීච් එකක් පෙන්වනවා. එතන තියෙන දුර බලන කණ්ණාඩියක්. ඒක බලපුවාම අර නැව් පේනවා. ඉතින් මම අර ඉඳපු ගමන් කණ්ණාඩිය හරවනවා ළඟ ඉන්නේ මට. ඕ ගිල්ලරයක් දානවා කණ්ණාඩිය බලන්න. ඔය ළඟ තියෙන කඳු බල්ලන් දිහා බලන්න එපා. ඈත තියෙන නැව් බලපන් කිව්වා. ඒකල එන ගමන් බලපං ෂුවර් ඊගාසනකට ඔබ බැඳලා ඉන්නේ. ඌ හරියම කාමක මිනිස්සෙක්. හරිය හොඳ මිනිහා. මම කොහොම ඔබ දැනගනින් බඳින්නේ. ඌ එතන තියෙන පිටියට ගැහුවා අත බහිනකම් මම යකෝ මේ කොකා කෝලා බෝතලේ කනවා එදාට ඔබ ෂුවර් එකට බදිලා. ෂුවර් එකට බයමු බංක බලපන්. ඒක තමයි මගේ ගේම මේ ඔක්කොම බලනවා. මුද ඊට පස්සේ කට්ටියට උත්තර දෙනවට වැඩිය ලේසි. තනියම ඉඳලා පැත්තට ගියාම ලේසි. ඒක තමයි මම කියන්නේ මේ කැපකිරීම නිවන් දකින්නට වැඩිය අමාරුයි. ඔයගොල්ලන්ට අමාරු දෙයක් මම මේ කියන්නේ. මොකද මේ කාටරි බෑ කියන්න බැරි ගතියක් තියෙනවා. අද ලෝකයා සමාජ සේවයට ගිහිල්ලා එහෙම නැත්නම් අපි කියනවා නම් මේ ලෝකයා මේ නරක වැඩට පෙළඹෙන්නේ බෑ කියන්න බැරි නිසා. අපි බැන්නම් බෑ කියනවා කතා දෙකක් නැහැ. බෝන් දෙයක් කරපම මම කරන්නේ නැහැ. ඒ දවස්වල බොණ්ඩ ගියාම මම වයින්සට වාඩි වෙනවා. ඉතින් කියනවා වැඩක් නැහැ නේ බෙදලා වැඩක් මම කරන මට කොකා කොලා බෙදලා ගෙන දීපා බබඩන් ටිකක් බෙදලා දීපා. මම බබඩන් කැල්ලක් කනවා. ඉතින් හරියම ලැජ්ජයිලු ඒගොල්ලන්ට බොණ්ඩ මම ඉඳලා මම කොහමද යන්නම්. නෑ යන්න එපා. ඉන්න. මම කරන්නේ. අම්බලත් එක්ක ඉන්නවා. ඉතින් ඒ වගේ මම ඒකට උඹලා බොණ්ඩ එපයි කියලා කියන්නේ නැහැ. මට වැඩක් නැහැ. මට කිව්වට මුන් අහන්නේ නැහැ. මම උඹට ඉන්නම්. හැබැයි මට කොකා කොලා බොතල් ගන්න නැහැ කොකා කොලා බොන්නේ නැහැ. අපිට ටිකක් බෙදලා දීපන් කියනවා. බයිට් එකට. ඊ අතින් නම් මයි ළඟට එන්න මයි ළඟ බැංකුවක් තියෙනවා. මේ මිනිස්සු නොම ගන්නෑ. ඕනෙම කට්ටේ ඕන වෙට්ට පිටතලේ ඕන රාජ්‍ය නායකයෙක් ඕන එකෙක් නොම ගරින්න පුළුවන්. දකුණට සිග්නල් දැම්ම වමට කැපුවා ගියා. මං ගිය පාරේ හුලඟත් පිට දැක් ගන්න හම්බෙන්නේ නැහැ ඌ. බුදුහාමුදුරේ එහෙමයි කියන්නේ මාර්යාට. ඔබ දැනගනින් මාර්යා මං යන පාරේ හුලඟත් පිට දැනගන්න හම්බෙන්නේ නැහැ. අපි යාළුවන්ගේ වැඩිම අපිට සැලසුම් හදන එකනේ. අපි ණයන්ගේ වැඩිම සැලසුම් හදන එක. දෙන්න ඕන හොම්බකට රිවර්ට් වෙන්න මමට සිග්නල් දැම්ම දකුණට කැපුවා ගියා. අපිට කිසි කෙනෙක් එක්ක එහෙම ජීවත් වෙන්නේ මේ ලෝකෙට ආවේ. ඉතින් ඒක තමයි කර්ම රැස් නොකර සංස්කාර ඇති කර ගන්න නැතුව ඉන්න එක. ඉතින් ඒක නිකන් කඩප්පුලි ජීවිතයක්. සත්තුගේ එහෙම කන්නේ නැහැ. කට එළියට දැම්මට පස්සේ ආය කකුඩුවට බලා හදට එන්න දෙන්නේ. යා එතකන් එළියට යන්න දෙන්නෙත් නැහැ. ඒකලා තියෙනවා කුරුළු මේ දොරට වඩනවා පැටව දොරට වඩන දවසේ ඉඳන් එළියට යන්නම දෙන්නේ. යාට ආය බලාට එන්න දෙන්නේ. අපි තමයි මේ ඇලි බැලි වාසය කරන්නේ. ඉතින් එහෙම එක සංඝයා තුල තියෙනවා. මේ සංඝයාත් එක බොහොම සුවදව කටයුතු කරන අපිට අපි එක්කෙනෙකුට කියන වග වෙන්නේ. වග වෙන්න බෑ අපි මේක නම නිවන් දකින්න යන්නේ. ඉතින් ඒක කිව්වට මම දන්නේ මේ ඔය අම්මන්ඩිට තේරෙනවද කියලා. තේරුණාද? මම කියන්නේ තේරුණාද? තේරෙනවා ආමුදුරනේ. අනේ තේරෙයි. හරියටම එල්ල කරලා ප්‍රශ්නේ අහනකොට නම් තේරෙනවා මේ මොකද්දෝ බැඳගත්ත ගතියක් තියෙනවායි කියලා. කොහොම හරි උත්සාහ කරපල්ලා ගෑනුන්ට ඔය අතින් ලොකු වැඩක් කරන්න තියෙනවා කියලා දලයි ළමතුමා කියනවා. දලයි ළමතුමා කියනවා යුද්ධයක් නැත කරන්න ඕන නම් ගෙදර ගෑණි අතේ ප්‍රශ්න තියෙනවා. ඉස්සර වගේ දැන් දරුවෝ වෛර කරන්නේ තාත්තට නෙවෙයි. අම්මට. ඒක නෝටිස් කරලා තියෙනවා. ඉස්සර අපි පුංචි කාලේ අපච්චිනේ බය දැන් තන්නේ කළ කෙරීම අම්මව කපලා කනවා. ඒ අම්මා කෙනෙක් ඒ ටැබ් එකක් අයින් කරලා දරුවගේ තෝත් මගේ අම්මද කියලා ඇහුවා. අම්මට වැඩි ටැබ් එක ඕනේ. ඉතින් අම්මා ඒකට පුරුදු කරලා ටැබ් එක ගත්ත ගමන් ආයෙ මුකුත් නැහැ. තාත්තා නිකන් මේ පෙන්ෂන් ගිය කෙනෙක් වගේ. තාත්තා ගෙදර වැදගත් නැහැ දැන්. ඉතින් ඒ නිසා කියනවා ඒක අවුරුදු 40 ඇතුළත වෙච්ච සමාජ වික්‍රෝපල ඒ දලයි ළමතුමා කිව්වේ නිව්සීලන්ත වල ඉඳද්දි යුද්ධ නැතර කරනවා නම් අම්මා බලාගන්න ගෙදර වැඩි. එතකොට වැඩි ඉවර. ඉතින් ඒක නිසා ඉවසපන් පාපුව කියලා වතුර ටිකක් ගාගෙන හිටපන්. ඉත වෙන මොනව කරන්නේ? තේරුණාද?
තේරුණා හාමුදුරනේ තෙරුවන් සරණයි. දවසේ ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් කපනවා කෑලි කෑලි වලට කපලා නුවර වැවේ මාළුට දානවා උඹ. හරි කමයි. අවසරයි සායනහස ඊළඟට සම්බන්ධ වෙන චින්තා USA වලින් චින්තා මහත්මියට අවස්ථාව දැන්. Thank you. අවසරයි හම්දුනේ. දෙසැම්බර් 31 වාර්තාව ඉදිරිපත් කරන්න අවසරයි. මම භාවනා කරේ රෑ 9:26 ඉඳලා 10:36 වෙනකන් වගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය හොඳට පටල වී අර්ධ පරයන්කේ හිඳගෙන මම දැන් මෙතනයි පටන් ගතිමි. පූර්ව කෘත්‍ය අවසන් වීමටත් ප්‍රථම ඇයි නැතු යනවා. කියන්න. පූර්ව කෘත්‍ය අවසන් වීමටත් ප්‍රථම හිස කඩා වැටීමට පටන් ගත්තා. හිස මෙසේ බොහෝ පහතට කඩන් වැටේ. මුහුණ පොළවට අඟල් 3-4ක් පමණ ලංවන තෙක් පහළට කඩන් වැටේ. තවදුරටත් ඒට ඉඩ දුන්නොත් හොඹ බිමනේ බිමට වැටේයි සිටේ. එබැවින් ආයාසයෙන් ඊට වඩා පහළට හිස කඩා වැටෙන්නට නොදී නවතා ගනිමි. මෙසේ 7-8 වතාවක්ම සිදු වුණි. යම් අවස්ථාවල ඉබේම කය නැවත යථා තත්වයට පැමිණේ. අනෙක් අවස්ථාවල සිතාමතාම කය ඍජු කර ගනිමි. වර එක ඊතා වේගයෙන් හිස බිමට කඩා වැටේ. එලෙසම වර එක නැවත කය ඍජු වීමද එකවර වේගයෙන් සිදුවේ. මේ මුළු පර්යංකයේම සිත තිබුණේ සිතුවිලි වලය. මේ ගැන බොහන්සේගෙන් ඇසිය යුතුයයි. ඇයි මෙහෙම වෙන්නේ? එවැනි සිතුවිලි දිගටම අතරක් නැතුව ආවා. අවට ෆයර්වර්ක්ස් හඬ සහ ගෙදර ටීවී බලන ශබ්දයද දිගටම ඇසුණි. එයින් සිතුවිලි වලට හෝ කය කඩා වැටීමට බලපෑමක් නැත. ආනාපානය බොහෝ විට දැකිය හැක. හිස වඩාත්ම පහතට වැටි ඇති තැන ආනාපානය නැති වුණු අවස්ථාද රළු කෙටි සහ දික් වූ අවස්ථාද විය. හිස පහතටම වැටි ඇති විටක ආනාපානයද නොපෙනෙන අවස්ථාවක අවකාශයට සිත යොමු කළෙමි. එය කළු පාට අපහැදිලි ගතියකින් දිස්විය. තවත් netතර යොමු බැලුව විට කළු පසුබිමේ කුඩා ආලෝකමත් ඇති ලෙසට පෙනුනේ. භාවනාව අවසන් කර වහන්සේටත් දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් පින්දී ඉමිනකුඤ්ඤ කම්මෙන ගාථාව කියන විටද නැවත හිස කඩා වැටෙන්නට විය. වැඳගෙන හිටිය අත් දෙක සෙමින් පහතට ඇවිත් උකුල කඩන් වැටුණා. මට පොඩ්ඩක්වත් නිදිමතක් තිබුණේ නැහැ. ඇත්තටම හිතුණා 31 රෑ බුදුහිමි අභියස් මැරිලා වැටෙන්න යනවද කියලා. එහෙම හිතුණ නිසා ආනාපානය බැලුවා. හොඳින් කලබලයකින් තොරව සමව ඇති බව පෙනුණා. බයක් හිතුනේ නැහැ. කරුණාවෙන් පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නිසන්වනේ හිටිය අපේ වැඩිමහල් ස්වාමීන් නමක් කෙලිම ඔළුව පොළොවේම ඉඳගත්ත ගමන් මොකද්ද ස්වාමීන් වහන්සේ ඒකට හේතුව මම නලල වදිනවනේ ඩෝන් ගාලා. ඉතින් එහෙමලු භාවනා කරන්න. මොකද තැනක ඉස්සරහට භාවනා කරන්න බෑ. එහෙම භාවනාවේදී එහෙම වෙන නිසයි කියලා මම හිතනවා අවුරුදු 34ක් තියෙන ස්වාමීන් සිවුරු ඇති. ඒ ස්වාමීන් කම්තාන් දෙනවා. ඉතින් අර හරි ලැජ්ජයි සෙනග ඉස්සරහා මේ කඩන්න වැඩ. ඊට පස්සේ ධම්මරජ ආමතුරු හැදුවා 23 කුටියේ 23 කුටියේ ආමතුරු තමයි මේ වාඩි වෙලා ඉන්නේ. එතන ඉස්සරහා තියෙනවා පුංචි මිදුලක්. මිදුල නෑ ඒක එන හෙලක තියෙන. මේ මිදුල අග වාඩි වෙනවා කලන්ත වැටුනොත් තල්ලහැට වැටේ. මේ නගිනකොට දණියේ නලල වදිනවා ඒ කන්ද නගිනකොට. ඒ තරම්ම හෙල. ඒකේ පොඩි මිදුලයි තියෙන්නේ. මිදුලේ අග වාඩි වෙනවා. එහමටත් වැටෙනවා. වැටෙනවා අනිත් පෙරලියක් පෙරලියක්. ඉතින් මං කියලා ඒ නිසා තාප්පයක් උඩ ඉගෙන භාවනා කරපන්. ඒක හරිනේ ඔක. මේක ස්වාමීන් මට වෙලා තියෙන එක හුත්තම ජෝක් එක තමයි මම පණිතරාමේ ඉන්න වෙලාවේදී කොරියන් කට්ටියක් ඇවිල්ලා ඒ පොත කොරියන් භාෂාවට දාලා පොත අච්චු ගන්න ෆොටෝ ගත්තා. දැන් මම තමයි ඉස්සරහම ඉන්නේ. ආන්දර අපි අතරමැට පහට යනවා භාවනා කරන්න. මේ ෆොටෝ එකේ මගේ ෆොටෝ එක මගේ රූපේ කපලා. කකුල පේන්න තියෙනවා. ඔළුව පේන්නේ නැහැ. මොකද අර පාන්දර සාක්කුවේ බෙල්ල දාගෙන බුද්ධි භාවනා. ඉතරාම ඉන්නා ඒක උටත් ලැජ්ජයි. මේ කොරියන් කට්ටිය ඇවිල්ලා මේ පණ්ඩිතාරාමේ টොප් ක්ලාස් භාවනාවක් කරන තැනක ආම්දුරු පාන්දර නැගිටලා භාවනා කරනවා. හැබැයි සාක්කුවේ දාගෙන ඔළුව.
තාමේ පොත තියෙනවා මයි ළඟ. මගේ කකුලක් තියෙනවා ඒක. ඒ තරම්ම ඉතින් අපිට හිතුණාට අපේ ශරීරය අපේ නෙවෙයි. සක්මන් කරන්න ඵලයක්. පැද්දලා යනවා ඩෝප් වෙලා වගේ. ඉතින් ඒක හැමෝටම වෙන්නේ නැහැ. මේ හැමෝට වේතුනේ. නමුත් ඒ වෙනකොට අර පසුකුටසේ කිව්වා වගේ ඒකට සාපේක්ෂව මොකටද ආනාපාන වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. ආනාපානි ස්වභාවයෙන් ඉබේ වෙන්න පටන් අර ගන්නකොට මට මගේ පාලනේ නැතු නිකන් හිස්මල්ල කෙලින් තියන්න බැරුව වගේ මේක නිකන් කේල් දැල්ලකට දුම් වැදිලා සත්තුනා වගේ වැක්කිරෙන පටන් ගන්නවා. ඉතින් ඕක සිද්ධ වෙනවා මරණ වෙලාවේදී. ඒ නිසා ස්වභාවික මරණොත් අපි මැරෙන්නේ හරියටම බඩේ ඉන්න ස්වරූපෙට. මෙහෙම වෙලා බඩේ ඉන්නකොට දැකලා තියෙන කලර් රූපේ. කලර් රූපේ තමයි මරණකොට ස්වභාවය. දැන් ඔය හම්බෙලා තියෙනවා හිමේ මැරලා අහුවෙච්ච මිනිස්සු බලංගොඩ මානවයා ඇටසැකිල්ල ඔක්කොම තියෙන එහෙම තමයි. ඒ අර මේ අපේ ප්‍රകൃතිය එහෙමයි. ඒක තමයි මේ කනේ ස්වරූපේ. කනේ තියෙන මුළු ඇඟේම නිල ටික ඒක තමයි ස්වභාවය. අපි මේ කොන්ද කෙලින් කරගෙන ඉන්නවයි කියලා කියන්නේ කොතිම දෙයක්. ඒ කරන්නේ අවධානය තියාගන්න. ඉතින් ඒක නිසා කවුරු හරි මේ කොන්ද කෙලින් කරන පැයක් ඉන්නවනම් බොරුව කරන්නේ. ඒක කැමරාවට ඒ ෆොටෝ භාවනා කරා. කැමරාව ඉස්සරහ ඉන්නකොට පුම්බගෙන ඉන්නවා. නේද හරියට වැඩේ පටන් ගත්තාම මම යනවා මේක. ගිහිල්ලා මේක තොවිල් නටන්න බෑ. සමහරු කරකිනවා. සමහරු සැලෙනවා, වෙවුලනවා. ඉතින් හුඟක් ඔය ඒ වැඩේ මම දැකලා තියෙනවා කඳ මහතායට ව්‍යායාම අඩුවයිට වාක් සිද්ධ වෙනවා. ඉතින් ඒක උන්ට සක්මන් කරන්න. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකට ඔකට ලෑස්තිලා යන්න. ඔළුව මේ පාත් වෙනවා. හදන්න කමන්නේ. හදන්න නැතුව වුණත් ඔක දිහා බලන්න. එතකොට ඉඳගෙන ඉන්න බව දන්නවද? එහෙම නැත්නම් ආනාපානෙ දන්නවද කියලා. ඒක දන්නවනම් අපිට කියන්න තියෙන්නේ උඹම ඉරියව්ව හදාගන්න. හදන්න යන්නේ උඩු පාත් වෙන්නේ පාත්යක්. කීලෝ ඔය ටිකක් කරන්න දෙන්න ඕනේ. ඒ නිසා මහසීසාරද ස්වාමීන් මේ සාමූහික භාවනාව ධම්ම දාපුවාම උගවතනේ බයයි සාමූහික භාවනාවට යන්න. මොකද ඉරියව්ව වැක්කරනනේ. එහෙමයි. ඉතින් මයිලඟ දැන්වත් උගාක් වෙලාට උගාක් මහන්සිලා හරි මේ වෙහෙස වෙලා ඉන්න වෙලාවට මට තේරෙනවා පාරට එනවා අර දුන්නක් අත ඇදියා වගේ ගැසිලා එනවා. ඉස්සරෙන් ටිකක් අඩු ගතියක් තියෙනවා. ඉතින් අර ඔය දවසට මම යනවා ඉස්සර සෙනගේ ඉඳන් භාවනා කරන්න. ඉතින් මට තියෙන පැයක විතර භාවනා. ඒකේ තල්ප දාන්න වගේ ඔළුව සාක්කුවේ දාන්න තමයි භාවනාව. ඉතින් අර සංවිධානය කරන එක අහනවා ස්වාමීන් රැට නිදා ගන්නෙම නැද්ද කියලා. බොහොම ගෞරව සම්ප්‍රදායික. ඇත්තටම රැට නිදා ගන්න දෙනවා. මම රැට බුද්ධියනවා. නමුත් ඒ කොන්ද කය ගියාට පස්සේ මයිචි උග කාන්තාවන්න පොඩි තරුණ අයට හරි ලැජ්ජාවක්. ඒ තියෙන ඕන පොඩි ක්ලිප් එකක් තියෙනවා භාවනාවේ ඉන්ෆන්ට් මෙඩිටේෂන් කියලා බොරුම අම්මා කෙනෙක් උන්ට අවුරුදු 3ක්වත් නැති වෙතියේ දරුවා. දරුවා ඔඩොක්ක යන භාවනා කරනවා. තාත්තා මෙහා පැත්තේ බලනවා. අරු මෙහෙම ඉඳ ගන්නවා. අර කියලා වැටෙනවා. ආයෙත් ඒක වහගන්නවා. හරියට ලස්සන හදා ගන්නවා ඉරියව්ව. ආයෙ නිකන් කසයක් කරකලා වගේ වැටෙනවා. ටිකක් වෙලා යනකම් අම්මා බලනවා. ඊට පස්සේ අම්මා ගණන් ගන්නෑ. මේක 4 සැරයක් වටලා එහෙම හේතුල අම්මගේ උකුලට හේතුල බුදු. උරුතලේ කිව්වහම කයි ගන්න දෙයක් නෑ. මොකද ගැස්සෙන හැම වෙලාවෙම ආපහු ගවිලා අද්දක මෙහෙම තියානේ පුංචිම පුංචි දරුවෙක්. කැරක් කැරකි වැටෙනවා. තාත්තා ගණනක් නෑ. ඌ එහා පැත්තේ භාවනා කරනවා. අම්මගේ උකුලට තමයි මේක වැටෙන්නේ. ඉතින් ඒ වගේ පේන්න තියෙනවා. මේ පොඩි දරුවට නම් ප්‍රශ්නයක් නෑ. උඩට අම්මගේ උකුලට කොහොමද වැටෙන්නේ කියන්නේ? අපිට බෑ. අපි ළඟ තියෙන මාන්නයට අපි හිතනවා කඳ මෙහෙම තියෙනවා. පුළුවන් නම් මරණ වෙලාවේදී තියාගෙන හිටපන් කඳ කෙලි. ගහකින් ඇදගෙන නැති වෙලා තියාගෙන පුළුවන් නම් කඳ කෙලි. ඒක හම්බුනේ දැන් උත්තරේ හම්බෙයි කියලා. මොකද ඒකට ලෑස්තිලා යන්න ඒක සිද්ධ වෙනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සෝමන් වෙලා ගිහිලා තනියම භාවනා කරන්න ගියා. ඒකට බුදුහාමරණ ගෝලෙ ඉතාලම සුළු පිටසයි හිටියේ. සාරිපුත්තු බුදුරජාණන්සේ කල්පනා කරලා බලුවා කොහෙද ඒක සාරිපුත්තු ස්වාමීන් ගල්ලෙනක භාවනා කරනවා කිරනවා. එහෙම වෙනවා ආයෙ කිරනවා. බුදුරජාණන්සේ ජීවමානව වගේ පෙන්නලා සාරිපුත්ත නිදිමතද? එහෙමයි ස්වාමීන් මොනෝ කියන්නේ? මේ සෝවාන් වෙච්ච මේ අග්‍රශාවක වෙන්න අයිතුරු බුදුරජාණන්සේ පචලායමාන සූත්‍රය කියලා කාරණා 8ක් කියනවා. ඒ වගේ නිදිමතේ වැටෙනාම දේ තමයි නිදිමත එන පෙරමගුළු ලක්ෂණ අල්ල. මේ යන්න හදන්නේ නිදිමත වෙන්නයි කියලා. ඒ කොහොමද වෙන්නේ? ආනාපාන ඉබේ සිද්ධ වෙනවා. ඉරියව්ව ඉබේ පවතිනවා. ඔන්න එතකොට ඉබේම නිදිමතට යන්න හදන්නේ. ඒ කියන්නේ භාවනා හරි ගියා වගේ හිතෙන්නේ. හැබැයි දොග් ගාලා වැටෙනවා. ඒ නිසා ඒකේ පෙරමග ලකුණු අල්ලන එක තමයි අමාරු කෑල්ල. හැබැයි පසු ලකුණු අල්ලන්න පුළුවන් නැගිටපු ගමන්
හිත නැගිටපු ගමන් යන්නේ අරමුණටද ඉරියව්වටද කියලා බලන්න. පිට ගිහිල්ලා නැගිටිනකොට එන්නේ අරමුණටද ඉඳගෙන ඉන්න එකට කියලා දන්නවනේ අපිට ඒකට ගියකට තරහ වෙන්න බෑනේ. ගිහිල්ලා එන හැටි බලන්න. ඉතින් එහෙම කළා තමයි ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන කට්ටියගේ ඔව් ගියා. සමාවෙන් හම්දුනේ මට ඇත්තටම පොඩ්ඩක්වත් නිින්ද ගියේ නෑ මම හොඳටම අවදියෙන් හිටියේ හැබැයි මට මම යන්නේ කියන්නේ නිින්ද ගියේ නෑ කියලා ඕක කියන දේ අහන්න එපා. ඇත්තටම සමහරට කෙලෙසෙන් හිත හැංගෙන එකයි නිින්ද හොයන්න අමාරුයි. concept එකක්ද reality එකක් කියන අල්ලන්න අමාරුයි. අපි කියනවා මොකද නිින්ද යනවා කියපන්. නැත්නම් නිින්ද නොගින් හරි කඳ වැක්කෙනවා කියපන්කෝ. වෙන්න පුළුවන්. අපිට මේක අයිය අයිතියක් නැහැ. අයිතියක් තියෙනකන් අපි බොඩි බිල්ඩින් කරා විශේෂ බොඩි එක තියාගෙන ඉනවා. ඉතින් අර රූප ලාවන්‍ය කරනවා පිස්සු තමයි භාවනා කරන්න ගියාම හොල්මන තමයි. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට යන්න ඕන බුදු වෙනවා දකින්න. භාවනා මධ්‍යස්ථානට යන්න බුදු වෙනවා දකින්න. ඒ බුදු වෙනවයි දෙකේම සාමාන්‍ය කට්ටිය හැන්දාවට ඇඳට ගිහලානේ භාවනා කරන්නේ. ඉතින් බුදු වෙනවට වැඩිය බුදියන එක තමයි කරන්නේ. අයි පොඩ්ඩ වැච්චි ගමන් එහෙම කොට දාගත්ත බුදිය ගන්න. ඒ නිසා ඔකට සූදානම් වෙලා යන්න. එහෙමයි හම්දුනේ. එහෙම බොහොමත්ම පිං හම්දුනේ. මේ කමල් දැන් නම් වෙලාව පහුවේගෙන යනවා අපිට වැඩ ගොඩාක් තියෙනවා ඉස්සරහට කරන්න 9 පහුවෙලා. එහෙමයි සාර්ථකයි. වැඩ ගොඩාක් තියෙනවා අද අපි මේ බඩු වෙලා ආවේ නිකන් ඉන්න නෙවෙයි ජනවාරි 1 වෙනිදා ආවේ. හරි එහෙනම් චන්දත්ත නාමදෝ පොඩි පුණ්‍යානුමෝදනාවක් කරලා සමාප්ත කරමු. එහෙමයි අවසරයි ගෞණීය සකුසානාංශ. එතකොට අද පූජනීය ලොකුසානාංශයේ කඩුවල ඉඳලා ධර්ම සාකච්ඡාවට මූලිකත්වයේ දුන්නා. ඊළඟට නිස්සරණ වනයේ සංඝ පිරිස සහ උපාසක පිරිස මෙතන නිස්සරණ වනයේ ඉඳන් සම්බන්ධ වුණා. ඒ වගේමයි කමල් මහත්තයා මුල් කරගෙන තවත් බොහෝ දෙස් පිරිසක් අපිට මේ ධර්ම සාකච්ඡාවට එකතු වුණා. ඉතින් අපි මේ විදිහට එක් රැස් වෙලා රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. සම්ප්‍රදාය අනුකූලව එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං